අයිබෝවන් සුබ උදෑසනක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් චිරාන්. අයිබෝවන් චරිත් සුබ උදෑසනක් සුබ දවසක්. දැන් ඉතින් මේ කාලේ සම්බන්ධව බොහෝ දෙනෙකු කතා බහ කරන කාලයක් විවිධ දේවල් ගැන කතා බහ කරනවා, විවිධ දේවල් වලට සූදානම් වෙනවා. ඕක තමයි ඉතින් ජීවිතය කියලා කියන්නේ. සතුටින් ජීවත් වෙන්න නම් තමන්ම තමන්ගේ සතුට ළඟා කරගන්න ඕන. තව කෙනෙක් ළඟ තමන්ගේ සතුට තියන්න එපා කියලා කියන්නේ. සාමාන්‍ය සතුට සඳුදා අපි සතුටෙන් ජීවත් වෙමු කියලා කිව්වේ මේ කාර්ය බහුල මොහොතවල මේ වැඩට යනවා, විවිධ වැඩ කරනවා. ඉතින් ඒ නිසා අපිට මේ සතිය මුල සතුටින් පටන් ගත්තොත් සතිය අවසානය දක්වාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් නිසා. හැබැයි දැන් ඉතින් කාරණාව ටිකක් වෙනස් වෙන හොඟ දෙනෙක් ගෙදර ඉන්නේ. තව වැඩට යනවා. ඉතින් ඒත් තමන්ගේ සතුට තමන්ගේ ළඟ තියාගෙන මේ වැඩේ කරන්න පුළුවන් නම් හොඳයි නේද? ඔව්. චරිත දැන් මේ අපි එහෙම මේ තමන්ගේ සතුට තමන්ගේ ළඟ තියාගන්න මේ මොහොතේදී උනන්දු වෙන්නේ මොකද අපි අපේ සතුට හදාගත්තොත් තමයි අනික් කෙනාගේ මොහොනේ සතුට සිනහාවක් ඇති කරන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ රටේ පවතින තත්ත්වයක් එක්ක. ඒ නිසා මේ අද වැඩසටහන සම්බන්ධයෙන් මෙන්න මෙහෙම ආරම්භයක් ගත්තොත් හොඳයි කියලා හිතුණා. දැන් හෙට ඉඳලා මේ ඇඳිරි නීති ඉවත් කරනවනේ දිවයිනේ දිස්ත්‍රික්ක 21කට. එතකොට දැන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම යම් මට්ටමකින් ආරම්භ කරන බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ බස් වල යන්න ගියාම නැත්නම් කෝච්චි වල යන්න ගියාම විශේෂයෙන්ම බස් සම්බන්ධයෙන් අපි කතා කළොත් එහෙම කොහොමද බස් එකේ යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් යම් හඳුන්වා දීම් කිහිපයක් තියෙනවා. එතකොට දැන් චරිත අපි මේ කතා කරන මාතෘකාවත් එක්ක මේ බස් එකේ යන්න ගියාම ටිකක් ඈතින් වාඩි වෙලා යන්න පුළුවන් නම් ඒක හොඳ ක්‍රමයක්. ඒක හොඳ ආරම්භයක් වේවි. මේ පවතින තත්ත්වෙන් මේ කොරෝනා රෝග තත්ත්වෙන් ඈත් වෙලා අපිට මේ වැඩේ කරගෙන යන්න. හරියටම හරි. දැන් චිරාන් කිව්ව විදියට අපිට මේ කොරෝනා තත්ත්වෙන් ඈත් වෙලා වැඩ කරන්න කෙසේද කියන එක සහ මේක අවසන් වුණාන් පස්සේ මොකද්ද කරන්න කියන එක ගැන බොහෝ වෙලාවට බොහෝ ක්ෂේත්‍රයන්ගේ වෙනසක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. දැන් අපේ ගමනාගමන සම්බන්ධයෙන් ප්‍රවාහන සේවාව සම්බන්ධයෙන් කාලකින්ම තිබ්බේ බොහෝ ගැටලු. හැබැයි මේ වෛරසය අපෙන් ඉවත් වුවත් ඒක ආරක්ෂා වෙලා මම හිතන්නේ මාස 6-7ක් 8-9ක් නේ කෙසේ හෝ අපිට මේ ආරක්ෂික වැඩපිළිවෙළ අනුගමනය කරන්න වේවි. ඒ කෙසේ වෙතත් වෛරසය නැතුණයි කියලා අපි හිතමුකෝ. අපිට ගමනාගමනය සඳහා ප්‍රවාහනය සඳහා වෙන සිස්ටම් එකක අවශ්‍යතාවයක් තිබ්බා. දැන් චිරාන් කිව්ව විදියට තියෙන්නේ මෙතනදී මේ මොහොතේ ඇතුළේ තියෙන ගැටලුවත් එක්ක මෙන්න මේ අපි අද දවසේ කතා කරන්න යන ප්‍රවාහන ක්‍රමය අලුත් යෝජනාවලිය ඉතාමත් යහපත් එකක් හැටියට අපි දකිනවා. ඔව් ඔබට පුළුවන් net.fm බැලුම්ගල Facebook වීඩියෝට ආවොත් මේ අපි වීඩියෝවක් පළ කරලා තිනවා කොරෝනාවෙන් බේරිලා බස් එකේ යන්නේ මෙන්න මෙහෙම කියලා මේ මාතෘකාව යටතේ අපි වීඩියෝවක් පළ කරලා තිනවා. ඔබට පුළුවන් මේ වීඩියෝ බලන්න. අපි අපේ කතාවට ආරම්භයක් විදිහට අපි සම්බන්ධ කරගන්නවා මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය හිටපු සභාපති සහ මේ බස් එකේ යන අපි ජනතා සංවිධානයේ සභාපති එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයා ඔහු මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා පසුගිය කාල සීමාවෙදී. ඒ සම්බන්ධයෙන් අපි මුලින්ම ඔහුගෙන් අහලා කතාව පටන් ගමු. ඇත්තටම ලංකාවේ මගීන්ගේ ප්‍රවාහන සේවය ගත්තාම ලාභදායම සේවාව තමයි බස් ප්‍රවාහන සේවය. එතකොට බස් ප්‍රවාහන සේවයේ ලොකු කඩාවැටීමක් පහුගිය කාලේ තිබෙනවා. අපි කවුරුත් දන්නවා මීට අවුරුදු 30කට කලින් බස් සර්විස් එක ලංකාවේ තිබ්බ ඒ සිස්ටම් එකමයි අදටත් දුවන්නේ. නමුත් ලෝකේ ගත්තාම මොඩර්න් සිස්ටම්ස් ඕන තරම් තිබෙනවා. අපිට පුළුවන් නවීන තාක්ෂණය අපේ රටට ගැලපෙන විදිහට අඳුල්ලා දෙන්න. මහනුවර මම මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විදිහට අඳුන්වලා දුන්නේ සහසර නමින් අඳුන්වලා දුන්නේ ලංකාවේ බස් මිනිස්සුන්ට යන්න පුළුවන් විදිහට බස් ක්ෂේත්‍රයේ තියෙන සියලු ප්‍රශ්න විසඳන විදිහට අලුත් සිස්ටම් එකක් තමයි අඳුන්වලා දුන්නේ. චරිතර මේ ඔයා කලින් කිව්වා වගේ දැන් මේ වෙලාවේ මේ කොරෝනා වලින් පස්සේ මේ හැම දෙයකම සිස්ටම් වෙනස් වෙනවා. අපි මේ මීට කලින් හිතපුවත් නැති දේවල් තමයි ඉදිරියේදී ක්‍රියාත්මක නියමිත වෙලා තියෙන්නේ. දැන් තවත් පැත්තකින් ගත්තාම මේ ලෝකේ බොහෝ දියුණු රටවල් දැන් මේ මොහොතේදී කල්පනා කරන්නේ මේ gedara ඉඳන් වැඩ කරන්නේ කොහොමද මේ තත්ත්වෙන් පස්සෙත් කියලා. මේ යම් තත්ත්වයන් යටතේ. එතකොට දැන් අපිටත් කල්පනා කරන්න වෙනවා දැන් මේ ප්‍රවාහන ශාස්ත්‍රයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් මේවා විසඳගෙන කොහොමද යන්නේ කියන කාරණා සම්බන්ධයෙන් අපි මෙච්චර කාලයක් හිතපු ක්‍රමවේද ක්‍රියාවලියන්ගෙන් බැහැර වෙලා අලුත්ම ක්‍රමයකට හිතන්න අපිට කාලය ඇවිල්ලා තියෙනවා. ඔව් එහෙම හිතන්න බැරි වුණොත් අපි අනිවාර්යයෙන්ම පරාජය වෙනවා. ඒ නිසා දැන් ඔබ අද net.fm රේඩියෝව ගෙදරින් ඉඳන් අහගෙන ඉන්න මේ මොහොතේ මේ විවිධ නිර්මාණ සම්බන්ධව අපි කතා බහ කරද්දී අලුත් ක්‍රම උපායන් සම්බන්ධව අපිට හිතන්න වෙලා තියෙනවා. යම් විදියකින් ඔබට එසේ සිටිය නොහැකි නම් ඔබ මතක තියාගන්න ඔබ පරාජය වෙනවා. ඒ නිසා අපි නැවත නැවතක් ඔබට මතක් කරන්න ඕනේ අපිට මේ වෙලා තියෙන දේ මොකද්ද කියන එක. හැබැයි අපි දන්නවා අපේ රටක් හැටියට හැම
අවස්ථාවකදීම වැටුනොත් නැගිටින්න පුළුවන් සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම මිනිස් කොට්ටාශයක් තමයි අපිට ඉන්නේ. ඔබට මේක කරන්න පුළුවන්. අපි අනිවාර්යෙන් දන්නවා මේක කරන්න පුළුවන් කියලා. හැබැයි අපිට යම් මඟ පෙන්වීමක් ඕන. දැන් මාධ්‍යක යුතුයකම තමයි අපි මේ කරගෙන යන්නේ. මෙවැනි ක්‍රියාත්මක දෙන අලුත් වැඩපිළිවෙල ජනතාව අතරට ගෙනෙන එක චිරා. ඒ සම්බන්ධව ප්‍රචාරයක් ලබා දෙන එක අපි වගකීමක් හැටියට අපි දකිනවා. ඒ නිසා ඔබත් මේ සම්බන්ධව එකතු වෙලා අලුත් ක්‍රමවේදයන් සම්බන්ධව ඔන්න ගෙදර ඉඳන් හිතන්න පුළුවන් මේ මොහොතේ. ඔව්. ඉතින් මේ හිතන ගමන් මෙන්න මේ කාරණාව අහලා බලන චරිත දැන් මේ අපි සාමාන්‍යයෙන් බස් එකේ යන්න ගියාම මේ බස් එකට නැගලා ටිකට් අරගෙන සෙනග ගොඩේ තෙරපිලා සෑහෙන වෙලාවක් ට්‍රැෆික් එකේ පාරේ ඉඳලා බස් හෝල්ට් වල සෑහෙන වෙලාවක් ඉඳලානේ අපේ ගමනාන්තයට යන්නේ. හැබැයි මේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන පසුගිය කාලේ අත්හදා බැලීමක් විදිහට නියම ව්‍යාපෘතියක් විදිහට කරපු මේ වැඩේදී කිසිදු ගැටලුවකින් තොරව මේ වැඩේ කරගැනීමේ හැකියාව ලැබුණා. ඒ සම්බන්ධයෙන් එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයා අපිත් එක්ක කරුණු පැහැදිලි කිරීම කළා. තොර අපි මහනුවර සහසර නියම ව්‍යාපෘතිය තුලින් මගී ප්‍රවාහන සේවා අධිකාරිය හරහා බස් අපි 345ක් යොදාගෙන දුම්බර හා දෙනුවර කියන ප්‍රධාන මාර්ග දෙකේ අපි මේක අත්හදා බැලුවේ. අපි හැම බස් එකකටම ටිකට් මැෂින් එකක් ලබා දීලා ඒ වගේම GPS එකක් ලබා දීලා ජනතාව කාඩ් අරගෙන බස් එකට එන්න ඕනේ. ආපුවාම ටිකට් මැෂින් එක හරහා මුදල් ඊමණි විදිහට එක බැංකු ගිණුමකට යනවා. මෙතන තමයි විශේෂත්වය තියෙන්නේ. ඒතකොට කවුරු හරි ආවොත් එහෙම සල්ලි අරගෙන කාඩ් එකක් නැතුව කොන්දොස්තර මහත්තයා අතේ කාඩ් එකක් තියෙනවා. ඒ හරහා ඒ මුදල් ඊමණි විදිහට යවන්න පුළුවන්. එතකොට දැන් කාඩ් එකක් ෆෝන් එකක් වගේම රීලෝඩ් කරගන්න ආකාරයකින් කමියුනිකේෂන් එකකට ගිහිල්ලා කාඩ් එක රීලෝඩ් කරගැනීමේ හැකියාව තිබෙනවා. කාඩ් අරන් එන ජනතාව හරහා එන මුදලුත් ඒ වගේම සල්ලි අරන් ආපුවාම කොන්දොස්තර මහත්තයා එයාගේ කාඩ් එකෙන් ගෙවන මුදලුත් මොකද අපි මුලදී හැමෝටම කාඩ් නැති නිසා කොන්දොස්තර මහත්තයාට අතටත් කාඩ් එකක් දීලා තිබුණා එන මුදල් ඊමණි බවට පත් කරලා යවන්න. එතකොට දැන් එන මුදල් සියල්ල එක පොදු ගිණුමක් වෙත එකතු වෙනවා. අපි ගත්තොත් එහෙම දුම්බර කොරිඩෝ එක ගත්තොත් එහෙම බස් 162ක් තිබුණා. ඒ බස් 162 එන සියලුම මුදල් එක account එකකට තමයි එකතු වෙන්නේ. දිනේ අන්තිමේදීම දුවපු කිලෝමීටර් ගාන අනුව මේ ආදායම සමස්ත ආදායම බෙදිලා යනවා. හොඳයි. ඉතින් මේ ක්‍රමවේදය මේ ලෝකයේ බොහෝ රටවල් මේ වෙනකොටත් භාවිතා කරලා ඉතා සාර්ථක ප්‍රතිඵල ලබලා තිනවා. මේ ක්‍රමවේද නුවර අත්අදහා බලලා සාර්ථක ප්‍රතිඵල ලබා තියෙන ක්‍රමවේදයක්. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා විශේෂයෙන්ම රාජ්‍ය පාලනයට අපි මේක මතක් කරන්න ඕන. මෙවැනි ක්‍රමවේද ඉතාමත් සාර්ථකව අත්අදහා බලන්න පුළුවන්. මොකද මේ මොහොතේ අත්අදහා බැලීම් කරලා ඉතාමත් සාර්ථක වෙච්ච නිසා සහ චිරාන් මෙතනදී අර අපි හැමතිස්සෙම කතා කරන ඕනේ මේ තදබදය අවම කරන්නේ කොහොමද? තරංගය අවම කරගන්නේ කොහොමද? එක බස් එකකට නියමිත මගීන් ප්‍රමාණය රැගෙන යන්නේ කෙසේද? එහෙම රැගෙන ගියොත් එයාට ආදායමක් ඉපිය හැකිද? මෙන්න මේ ගැටලුවෙන් තියෙන්නේ. මොකද ඕනතරම් අපිට හිතන දේවල් කියන්න පුළුවන්, අදහස් ලෙස පළ කරන්න පුළුවන්. හැබැයි මේක ක්‍රියාවේදී ක්‍රියාත්මක කිරීමේදී තමයි ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙන්නේ. මොකද මේ සියල්ල මුදල මත පදනම් වෙච්ච දේවල් නිසා. ඉතින් අපි දන්න බස් කර්මාන්තයක් හැටියට දැක්කන් පස්සේ ඒක විශාල කර්මාන්තයක්. ඒ කර්මාන්තය මෙහෙවීමේදී ක්‍රියාත්මක කිරීමේදී විශාල ගැටලු මේ සෑහෙන ප්‍රමාණයකට මුහුණ දෙනවා ඒ අය. ඉතින් ඒවට පිළියමක් නැතුව සිස්ටම් දාලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ සහ අපිට කියන්න පුළුවන් කාරණාව වෙන්නේ මේක ඉතා හොඳ ක්‍රමවේදයක්. මේ මොහොතේ අපිට මේ කොරෝනා වසංගතයෙන් පසුවත් මේක පාවිච්චියට ගන්න පුළුවන් නම් භාවිතා කරන්න පුළුවන් නම් ඉතාම යහපත් දෙයක් හැටියට අපි දකිනවා. අනෙක් කාරණා තමයි චරිත මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් දෙනකොට ඒක මේ මතු පිටින් බලලා විසඳුම් යෝජනා කරනවට වඩා ඒකේ මේ ප්‍රශ්නෙට හේතුව මූලයටම ගිහිල්ලා ඒ මූලයේ ඉඳන් මේ කාරණාව විසඳගෙන ආවොත් තමයි ගැටලුව සම්පූර්ණයෙන් අපිට විසඳ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ බස් ප්‍රමාද වෙන්නේ ඇයි? එතකොට මේ බස් වල යන ජනතාව කොයි ආකාරයෙන්ද පීඩාවටපත් වෙන්නේ? මේ කරුණු කාරණා සියල්ලම අධ්‍යයනය කරලා බැලුවාම මේක හොඳ විසඳුමක් වෙනවා. දැන් මම දැක්ක මේ මාධ්‍ය මගින් ප්‍රවෘත්ති වලට ප්‍රචාරය කරනවා. දැන් මේ කොරෝනා තත්ත්වය පවතින කාල සීමාවෙදී වුවත් මේ ඇඳිරි නීති ලිහිල් කරපු අවස්ථාවන් වලදී පෞද්ගලික බස් රථ දහවනය අනිවාර්ය නැහැ කියලා මේ ප්‍රවාහන විශේෂ අමාත්‍යවරු සඳහන් කළා. හැබැයි පෞද්ගලික බස් රථ දහවනය කරනවා නම් අනිවාර්යයෙන්ම රෙගුලාසිය යටතේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ කියන්නේ එක බස් රථයක 25 දෙනෙක් අරන් යන්න ඕනේ ආදී වශයෙන්. එහෙම නැති වුණොත් අවශ්‍ය දඬුවම් ක්‍රියාත්මක කරනවා කියලා තුමා සඳහන් කළා. දැන් මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණා නම් ලංකාවේ මේ කාල සීමාව තුළදී කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ බස් හිමිකරුවන්ට. මොකද වැඩිපුර මගින් රැගෙන යාමේ අවශ්‍යතාවයක් නැහැ. ඔහු ගමන් කරන දුර ප්‍රමාණය අනුව අදාළ මුදල් ගෙවීම කරනවා. මේ කොන්දොස්තරවරයා සහ මගියා අතර ලොකු සම්බන්ධකම් ඇති වෙන්නේ නැහැ. මොකද කාඩ් පතෙන් ගෙවීම සිදු කරන නිසා අර දුරස්ථභාවය තියාගෙන මේ සියලු දේවල් අපිට කරන්න පුළුවන්කම තිබුණා. ඉතින් දැන් මේ මොහොතේදී හෝ දැන් මේ ලෝකයේ දියුණු රටවල් මේවා ක්‍රියාත්මක කරලා තිබෙන අවස්ථාවේ
අපි දැන් අර්බුදකාරී තත්ත්වයේ යටතේ හෝ අපිට විසඳුමක් විදියට මෙවැනි දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් චරිත අපිට පුළුවන් වේවි මේ තත්ත්වයෙන් පස්සේ ලොකු දියුණුවක් ලබන්න. මේ කාරණාව සම්බන්ධයෙන් අපි කතා බහ කළා මේ කාරණාවට සම්බන්ධ වෙච්ච මහනුවර දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් හිමිකරුවෙක් සමග. සහසර ව්‍යාපෘතිය මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කෙරුණා. ඊට දායකත්වය ලබා දුන්නු බස් රථ සංගම් හිමිකරුවෙක් විදියට ඔබතුමන් කොහොමද දකින්නේ මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්? ව්‍යාපෘතිය නම් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මගියටත් සෙටක් කරසෙනවා. මේ බස් හිමියටත් හොඳ සෙටක්. නමුත් මේකේ පොඩි අඩුපාඩුකම් ටිකක් තිබ්බා. මොකද මේ අපිට අර මේකේ ලැබෙන මුදලකින් තමයි එකතු කරපු මුදලකින් තමයි අපිට මුදල අන්තිමට බෙදලා දුන්නේ. ඒකට මම හිතන්නේ චූට්ටක් අසාර්ථක වුණා. ඒකින්ද තමයි මම හිතන්නේ මේක ටිකක් වැඩි මේ ව්‍යාපෘතිය සාමාන්‍යයෙන් අර බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව ඇති. මම හිතන හැටියට හොඳයි අපිට දැන් තියෙනවා නම් ඒකට හොඳයි. ඒ ව්‍යාපෘතියට අර මේ ලැබෙන මුදල අපිට බෙදලා දෙන්නේ නැතුව මේ කිලෝමීටරයකට යම් කිසි ස්ථාවර මිලක් අපිට බස්රථයට ගෙවනවා නම් මේ ඒ දවසේට තියෙන කියන්නේ කාලෙට තියෙන වියදම් බලලා ඒ වියදමට කඩලන මුදලක් අපිට කිලෝමීටරයකට ගෙවනවා නම් මේ වැඩේ ගොඩක් මම හිතන්නේ සාර්ථක වෙනවා. මම හිතන්නේ ඉතින් හොඳ අදහසක් වුණ ඉදිරිපත් කරන්නේ මේ ක්‍රමවේදය ඇතන් දුර්වලතා තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. හැබැයි ඒවා අපි හදාගෙන ඉදිරියට ගමන් කිරීම ඉතා වැදගත් හැටියට අපි සලකනවා. ඒකතරේ දැන් මේක නියම ව්‍යාපෘතියක් නෙමේ. නියම ව්‍යාපෘතියෙන් ක්‍රියාත්මක කිරීමේදී නීති සම්පාදනය කිරීමේ ගැටලු පවතිනවා. ඒවා හඳුන්වා දීමේ යම් ගැටලු තියෙනවා. ඒතර දැන් මෙහෙම දෙයක් කරලා ඒක සාර්ථක වුණාම ඊට පස්සේ පුළුවන් ඒක හරියාකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද? නීති රීති හඳුන්වා දීම කොහොමද? ආදී දේවල් සම්බන්ධයෙන් පස්සේ තීරණ ගන්න පුළුවන්. අපිත් එක දුරකථන ඉන්නවා ශ්‍රීරත්න මහත්මයා මාතලින්. අයබෝන ඔබතුමන්ට. අයබෝවන්. ඔව් මොකද්ද ඔබතුමාගේ අදහස? ඔව් ඇත්තටම මම මේ මධ්‍යම පළාතේ මාතලේ ජීවත් වෙන ඉතින් ඒකින් තමයි අපිට ඔක ඇත්තටම ධනාත්මකව හිතන්න පුළුවන්. එක පැත්තකින් මේ අලුත් ක්‍රමයකට හුරු වෙන එක එකක්. අනිත් එක තමයි අපිත් ඔය මැසිවිලි නගනවනේ මේ බස් වල ඉතුරු සල්ලි හම්බෙන්නේ, ඉතුරු සල්ලි පාස්සේ දෙන්නම්. ඔන්න ඔය වගේ තත්ත්වයක්ත් තියෙනවනේ. ඔව්. එක පැත්තකින් මගෙන්ටත් ලොකු වාසියක් වෙනවා. ඒකේ අඩුපාඩුවක් සිදු වෙන්නෙත් නෑ ඉන් ඉදිරියට. එතකොට මේ කොරෝනා වලටත් හොඳ ක්‍රමයක් කියන එකත් අපිට කියන්න පුළුවන්. අනිත් එක තමයි අපි දැන් මේක වෛරසය අලුත්ම එකක් නේ. කවුරුත් දන්නේ නැති එකක් නේ. ඔව්. එතකොට රජයේ විසින් යම් නීති රීති පනවනකොට අපි ඒකට පොඩ්ඩක් සැලකෙන්න ඕනේ. මේවට අපි හුරු වෙන්න ඕනේ. මම මේ උදාහරණයකට කියන්නේ දැන් ඊයේ පෙරේදා හැඳුනුම්පත් අංකය ගැන කතා කරන්නේ. ඔව්. එතකොට මේ මගේ යාළුවෙක් ඉන්න එයා මගෙත් කතා කරා ඕක කරන්න පුළුවන් තමයි මචං කියලා. මම කිව්වා ඇයි කරන්න බැරි කියලා. ඒ කියන්නේ මිනිස්සු යම් කිසි සීමාවක් ටවුන් එකට හරි නගරයට එනකොට ඒක අපිව සීමා කරන්න උත්සාහයක් මිසක් අපිට නරකක් කරන්න එකක් නෙවෙයිනේ. අපි ඒක ගැන ධනාත්මකව බලන්න ඕන. ඉතින් ඒවා කරන්න බැරි දේවල් නෙවෙයි. මම ඉතාමත් හොඳ අදහසක් එතුමා සඳහන් කරන්න. ඉතින් අර හුඟක් වෙලාවට අර කලින් චිරාන් කිව්වා වගේ එක පාරටම අපි දැක්ක ගම මේවල කලබල වෙනවා, විවිධ කමෙන්ට් දාන්න යනවා, අදහස් ඉදිරිපත් කරනවා නේද? හැබැයි ඉතින් අවසානයේ වෙනකොට තේරුම් ගන්නකොට වැඩේ ඔක්කොම ටික වෙලා ඉවරයි. අර එතුමා කිව්වා වගේම මේක අපේ යහපත උදෙසා තමයි ඇතම් ක්‍රියාමාර්ග අරගන්නේ මේ මොහොතේ. ඉතින් ඒ සම්බන්ධවත් අපි අවධානයෙන් හිටියොත් මේ වගේ ව්‍යාපෘති අපිට ඉදිරියට ගේන්න හැකියාව ලැබේවි. ඔව්. චරිත දැන් අපි මේ ලංකාවේ පෞද්ගලික බස් කර්මාන්තය සම්බන්ධයෙන් කතා බහ කළොත් එහෙම මේ බස් කර්මාන්තය ලංකාවට හඳුන්වා දීපු කාල සීමාවෙදී ඉඳලම මේ වෙනකොට විශාල වශයෙන් මේ කර්මාන්තේ යම් කඩාවැටීම් ඇති වෙලා තිබෙනවා. ඒ කියන්නේ බස් වල යන මගීන් ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද එන්න අඩු වෙලා තියෙනවා. ඒකට බලපාපු හේතු කාරණා රසක් තිබෙනවා. කර්මාන්තයේ පවතින ගැටලු ආදී විවිධ වශයෙන් තියෙනවා. ඒ පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයා අපිට ඒ කරුණු පැහැදිලි කළා. අපි බලන්න ඕනේ ඇයි ලංකාවේ ජනතාව බස් සේවය ප්‍රතික්ෂේප කරමින් වෙනත් විකල්ප කරා ගියේ කියන කාරණය මුලින්ම අඳුන ගන්න වෙනවා. මොකද ප්‍රශ්නයක් විසඳන්න ගියාම මතුපිට ප්‍රශ්න විසඳලා කවදාවත් ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ඒකේ මූල ප්‍රශ්නෙට අපි ගිහිල්ලා ඒ ප්‍රශ්නෙට විසඳුම් දුන්නොත් තමයි සියලු ප්‍රශ්න විසඳෙන්නේ. ඒ අනුව බස් ප්‍රවාහන සේවයේ මතුපිට ප්‍රශ්න ගත්තොත් එහෙම තියෙන ප්‍රශ්න තමයි රැයට බස් නැහැ, පාන්දරට බස් නැහැ, ඉතාමත් හෙමින් යනවා, අධික වේගයෙන් යනවා, ඒ වගේම පොල් පටනවා වගේ සෙනග පටවගෙන යනවා, වෙලාවට බස් එන්නේ නැහැ. ඒ වගේම සැප පහසුව මදි. සමහර සේවකයින් බස් සේවකයින් සුළු පිරිසක් හොඳින් කතා කරන්නේ. ඒ වගේම නවීන සමාජය බලාපොරොත්තු වෙන මට්ටමට ක්වොලිටි බස් සර්විස් එකක් පහසුකම් වලින් ඉහළ බස් සර්විස් එකක් අද අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මෙවැනි කරුණු ප්‍රශ්න ගණනාවක් බස් සේවය තුළ තිබෙනවා. මේ ප්‍රශ්න හේතුවෙන් බස් එකේ යන මගීන් 1980 හිටියා සමස්ත ප්‍රවාහන සේවයෙන් 80%ක් ගියේ බස් එකේ. ඒ වගේම
2004 වෙනකොට ඒක 63%ක් දක්වා අඩු වෙනවා. ඒ වගේම 2015 වෙනකොට ඒක 39%ක් වගේ දක්වා අඩු වෙලා අද ඊටත් වඩා බස් එක භාවිත කරන මගීන් ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. එතකොට මේ මගීන් බස් එක අතෑරලා විකල්ප කරා යනවා. හොඳයි ඒ එරික් ප්‍රසන්න වීරවර්ධන මේ බස් එකේ යන අපි කියලා ජනතා සංවිධානයකුත් තියෙනවා. සහ මේ එරික් මහත්මයා මධ්‍යම පළාත් මගී ප්‍රමාණාධිකාරිය හිටපු සභාපතිවරයා. ඒ ඉන්න කාලේ තමයි මේ නිර්මාණය මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒ රාජකාරිය අකුරටම කරලා තියෙනෝනේ. මේ වගේ මේ සභාපතිවරු තමයි අවශ්‍ය වෙන්නේ ආයතනවලට. මේ ඉදිරි දැක්මක් තියෙන අය අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ අයගේ නිර්මාණශීලීත්වය තවදුරටත් මේ රට ඇතුළට යොදා ගන්නවා නම් ඒක සාර්ථක වේවි. අපි දැක්ක විවිධ විහාර චිරාන් කිව්වා වගේ අපි ඊයේ හවස් වරුවේ අද මේ 10 ඉඳලා 12 වෙනකන් අපි කතා කරනවා තේ මණ්ඩලයේ සභාපතිතුමත් එක්ක මේ ආර්ථික කටයුතු සම්බන්ධව එතුමත් සඳහන් කරපු කාරණාවක් තමයි මේ ඔන්ලයින් ක්‍රමයට මේ දේවල් කරන්න දැන් අවදාවත් හිතමුන දේවල් අපිට කරන්න වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධි සම්බන්ධව අපිට මේ ඊටමත් සුබදායි දැක්මක් තමයි තියෙන්නේ. සුබදායි ආකල්ප වලින් තමයි අපි ඉන්නේ. ඉතින් මේක සාර්ථක වෙයි කියලා අපි ඊටමත් සුබවාදී විදිහට හිතමු. ඔව් අපිත් එක්ක දුරකථනෙන් ඉන්නවා කොට්ටාව ප්‍රදේශයෙන් හිතවතේ කායි බෝන ඔබතුමන්ට. මම ජයසිංහ. ඔව් ජයසිංහ මහත්මයා. ඔබතුමාලා මේ වැඩසටහන් කරනවා දීර්ඝ කාලයක් කරනවා මිනිස්සුන්ගේ මොළ හොදන්න. ඒක හොඳටම හොඳයි. ඒක දිගටම කරන්නත් ඕනේ. හැබැයි මහත්මයා 48 ඉඳන් මේ දක්වා ඔබතුමා සහ ඔබතුමාගේ තාත්තාට අපේ සීලා ජීවත් වුණ රටේ මේ සිස්ටම් එක චේන්ජ් කරලා නැහැ මහත්තයා. ඔබතුමා විශ්වාස කරන්න මම මේ ධනසින සේනාත්මක දකින්න නෙවෙයි. ඔබතුමායි මායි මෙන්න තාක්කල් මේ රටේ මේ සිස්ටම් එක වෙනස් කරන්න නැතුව කවමදාවත් මේක වෙනස් කරන්න බෑ මහත්තයා. හොඳයි බොහොම ස්තුතියි එතුමාගේ අදහස. අපිට අපි උත්සාහ ගමු නේද මේ සිස්ටම් එක වෙනස් කරන්න. අපේ මම හිතන්නේ හුඟක් වෙලාවට අපි ඊයේ දවසෙත් දැක්කා මේ අර අපි සීලු මාධ්‍යම එකතු වෙලා එකම සාකච්ඡාවක් අරගෙන යන්නේ නේද? ඉතින් මේ වෙලදීත් කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ කියලා විවිධ පාර්ශවයන් අදහස් දැක්වුවා. එතනදී බොහෝ අය මේක සුබවාදී විදියට දැකලා තිබ්බ රටක් හැටියට අපිට මුහුණ පාන සිද්ධ වෙච්ච. මේකේ ඇතැම් ප්‍රශ්න තියෙනවා තමයි ඇතැම් අවාසි සහගත සිදුවීම් වුණා තමයි ජීවිත හානි සිදු වුණා තමයි. නමුත් අපිට මේක සුබවාදී විදියට දකින්න පුළුවන් නම් සහ ඒයින් අපිට මේ වගේ සුබවාදී ක්‍රියාමාර්ග වලට ලැබෙන්න පුළුවන් නම් ඒක ඊටමත් යහපත් කියන එක තමයි අය කියන්නේ. මේ මොහොත අපිට ඒ සඳහා යොදාගත හැකි ඉතිරන්නේ නේද? චරිත අපේ මේ වැලුම්ගල Facebook වීඩියෝවේ පළ කරපු වීඩියෝ වලට මේ අංජලි පණ්ඩිතරත්න අදහසක් කමෙන්ට් එකක් දාලා තිනවා. ඊටා කාලෝචිත දෙයක් ජනතාව අතර මතභේද ඇතිවීම නොවැළැක්විය හැකි මුත් ගමනාගමනයේ ඇති ගැටලු රැසකට ඉතා සාධාරණ විසඳුම් මෙමගින් ලැබේවි. කොරෝනා නිසා ජනතාවට සිදුවන තවත් යහපතක්. අර චරිත කිව්වා වගේ. ඔව් මං හිතන්නේ මේ අංජලි කිව්ව කතාවෙත් තව කාරණාවක් අපි එකතු කරොත් චිරාන් මේ හුඟක් ක්‍රියාදාමයකට ඇතිවෙන ගැටලුව තමයි අර ආර්ථික කාරණාව. අනිවාර්යයෙන්. දැන් මේ ක්‍රියාදාමයත් එක්ක තවත් සමහරක් දේවල් වෙනස් වෙන්න සිද්ධ වෙයි. එකක් ගත්තොත් අපි හිතමු හුඟක් මේ පෞද්ගලික බස් රථ මේ ලීසින් ක්‍රමය යටතේ තමයි ඒගොල්ලන්ගේ මේ බස් රථ අයිති කරගෙන තියෙන්නේ සහ ප්‍රවාහනට යොදාගෙන තියෙන්නේ. එතකොට ඒ සඳහා දවසකට ගෙවිය යුතු මුදල මාසයකට ගෙවිය යුතු මුදලක් තියෙනවා. දැන් සීලු දෙනාම අවසානයේ ඒ මුදල කෙසේ හෝ ඉපිය යුතුයි. ඒ නිසා තමයි අර පොල් පටවගෙන වගේ යන්න කියලා තියෙන්නේ. අපි හිතමු රියදුරු මහතාට කොන්දස්තර මහතාට ලැබිය යුතු මුදලක් තියෙනවා දෛනික. ඒ දෛනික මුදල ගෙවාගත නොහැකි වුණොත් මේ නීති රීති කඩනවා අනිවාර්යයෙන්. ඉතින් හැබැයි අර යට ඉඳලම හැදෙන්න ඕයි. ඒ මුදල කොහොමද ගෙවන්නේ? ලීසින් වාදික ගෙවීමේ ක්‍රමවේදය, නඩත්තු කිරීමේ ක්‍රමවේදය. ඉතින් මේ සීළු දේවල් වලට එක තැනකට අපිට එන්න පුළුවන් නම් මං හිතනවා මේ ක්‍රමවේදය උඩින් ක්‍රියාත්මක කරන්න හරි ලේසි වේවි කියන එක. මේක ක්‍රියාත්මක කරන්න නම් තව අංශ තියෙනවා තව ටිකක් හදාගත යුතු. ඔව් මොකද හරි දැන් ඒ අංශවල සහයෝගය උදව්ව නැත්තම් අපිට බැරි වේවි මේ සමස්තය ක්‍රියාත්මක කරන්න. මේ අර හැමෝම එකතු වුණොත් තමයි මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ මහනුවර මේ කාරණාව මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන මේ කාරණාව සිදු කළාට පස්සේ බස්නාහිර පළාත තුලත් යම් මට්ටමකින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ උත්සාහයෙන් ක්‍රියාත්මක කෙරුණා. ඒ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැබණු විජයරත්න මහත්මයා අපිත් එක්ක කරුණු පැහැදිලි කළා. ලංකාවට ට්‍රැවල් කාඩ් කියන ඒ කියන්නේ පෙරගියුම් කාඩ් පත්‍රයක් කියන සිස්ටම් එක ලංකාවට හම්බුලා මේක 2010 මූලික සංකල්පයක් විදිහට තමයි මම මේක ගෙන ආවේ. ඊට පස්සේ 2010 2011 2012 වෙන අවුරුදු කාලය තුලම
ඒ අවුරුදු 3 තුළම අවස්ථා කිහිපයකදී අපේ රාජ්‍ය බැංකුවත් එක්ක මේ ගනුදෙනු කරන්න සූදානම් වුණා. නමුත් එය හරියට කරන්න හම්බුනේ. ඒ වකට හිටිය මහා බැංකුව අධිපතිවරයා මට සහාය පළ කරලා ඒ වෙලාවේදී අපි වෙනත් රාජ්‍ය බැංකුවක සහාය අරගෙන ඒ වගේම අපි ජංගම දුරකථන ආයතනයත් එක්කත් ඒ වගේම රාජ්‍ය බැංකුවත් එක්කත් සම්බන්ධ වෙලා ඒකට අනුමැතිය මහා බැංකුවෙන් අරගෙන බස්නාහිර පළාතේ මූලිකත්වය කරගෙන ඒ වගේම තවත් ආයතන ඒ කියන්නේ මේ යන්ත්‍රය පිළිබඳත් ඒකේ තියෙන ඒ සිස්ටම් එක පිළිබඳත් ඒ ඇවිල්ලා අපි ගිවිසුමක් අත්සන් කරා. අපි බස්නාහිර පළාතේ මූලිකත්වය ආරම්භ කරේ 2013. අපි සෝදානම් මේ සම්බන්ධයෙන් තවත් ඔබත් එක්ක කතා බහ කරන්න. ඔබටත් යෝජනා ඇති. ඔබේ ප්‍රදේශයේ දැන් මේ ආකාරයෙන් ඔබ මේ කොරෝනා වලින් පස්සේ වැඩට යන්න පටන් ගත්තට පස්සේ බස් එකේදී මෙහෙම කාඩ් එකෙන් ගෙවෙන ක්‍රමයක් හඳුන්වා දීලා තිබුණොත් එහි පහසුව ඔබ කොයි ආකාරයෙන් මිදීද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබට අදහස් ඇති. ඔව් දැන් මොකද මුදල් සංසරණය සම්බන්ධ වෙන ගැටලුව විසඳෙනවා. එතකොට මුදල් අත ගන්න ඕනේ නැහැ. මාරුකාසි එහෙට මෙහෙට යන බස් එකක් ඇතුලේ සෑහෙන මුදල් එහෙට මෙහෙට අතින් අතට යනවනේ. කාඩ් ක්‍රමේ භාවිතා කරන්න පුළුවන්. ඒකිනුත් වැළකෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආරක්ෂිත වෙනවා. ඉතින් අලුත් දේවල් නිර්මාණය වෙද්දී ඒ සඳහා අපිට හුරු වෙන්න වෙනවා. චිරන් කිව්වා වගේ කතා කරන්න 2:55 33 63ට. Dalungala Capovi Janata Sevayata dedicated to serve the people. Dalungala Capovi Janata Sevayata dedicated to serve the people. සමස්ත ප්‍රශ්න ජාලාවටම ප්‍රධානම හේතුව තමයි පොදු ප්‍රවාහන සේවයේ කඩාවැටීම තුළ විකල්ප වාහන අරගෙන ජනතාව මහමගට පැමිණීම. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක දුරක් යන්න බස් එකේ රුපියල් 40ක විතර වියදමක් යන්නේ. හැබැයි අපි ඊළඟ ඔප්ෂන් එක තමයි අපිට තියෙන. ඊළඟ විකල්පය තමයි අපිට තියෙන කුලී රථයක් භාවිතා කරලා යාම ත්‍රිවිල් එකක් හරි ටැක්සියක් හරි අරගෙන යන එක. ඒකට යනවා රුපියල් 400කට අධික මුදලක් කිලෝමීටර් 10 යන්න. මේ දෙක අතර මේ 40යි 400යි අතර තමන්ගේම வாகනයක් කරන් යනවා මිසක් වෙන විකල්පයක් අපේ රට තුල නැහැ. ඒක නිසා අපි ලක්සිරි බස් සර්විස් එක සුපර් ලක්සිරි බස් සර්විස් එක මේ රටට අඳුන්ලා දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මීට අවුරුදු 10කට 20කට කලින් තමයි ඒක අඳුන්ලා දෙන්න තිබුණේ කියන කාරණේ මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්න ඕනේ. එතනදී ඇයි ඒක බැරි වුණේ අඳුන්ලා දෙන්න? මීට අවුරුදු 7-8කට කලින් කොළම අඳුන්ලා දුන්නා. ඇයි ඒව කඩා වැටුනේ? මේ කුණු වෙලා ගඳ ගහන මේ සිස්ටම් එකට ලෝකේ තියෙන අලුත් තාක්ෂණය අලුත් දේවල් මොනවා අඳුන්ලා දුන්නත් කවදාවත් හරියන්නේ නැහැ. අපි දන්නවා පෙරගෙවුම් කාඩ්පත් හරහා ට්‍රැවලින් කාඩ් හරහා ප්‍රවාහන කටයුතු මීට අවුරුදු 7-8කට කලින් අඳුන්ලා දුන්නා. නමුත් ඒවා කොළඹත් අඳුන්ලා දුන්නා, මහනුවරත් අඳුන්ලා දුන්නා. ඒවා මුකුත් සාර්ථක වුණේ නැහැ. ඉතින් දැන් මේ කතාවේදී අපි අඳුරගත්තා මේ බස්වල තියෙන ප්‍රශ්න නිසා ජනතාව විකල්ප කරා යනවා. විකල්ප කරා යෑම නිසා තවත් රටේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මේ හරහා නිර්මාණය වෙලා තිබෙනවා. net fm බැලුම්ගල අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පසුගිය කාල සීමාවේදී ක්‍රියාත්මක කෙරුණා පෞද්ගලික බස් පිරිනියම් වැඩසටහනක්. ඒ වැඩසටහන සම්බන්ධයෙන් කොහොමද මේ අවස්ථාවේදී මේ කොරෝනා වසංගතයෙන් බේරිලා රට ඉස්සරහට යන්න උත්සාහ කරන අවස්ථාවේදී මේ වැඩසටහන කොයි ආකාරයෙන්ද පෞද්ගලික බස් සේවා වෙනුවෙන් ඒ වගේම ලංගම් බස් සේවා වෙනුවෙන් දිවින පුරා ක්‍රියාත්මක කළ යුතු වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. බස් එකේ යන අපි ජනතා සංවිධානය වෙනුවෙන් එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයා තමයි මේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් කරේ. යම් අත්දැක බැලීම් සිද්ධ කරන ඒවා සාර්ථක වෙලා තියෙන අඩුපාඩු කීපයක් තියෙනවා කියලා කියන. ඉතින් ඒවා හදාගෙන මේ මොහොතේ ඉතාමත් හොඳයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් නුවරට විතරක් නෙමෙයි හැම පළාතකටම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් චිරන්නේ. අපි ආරාධනා කරා ඔබට කතා කරන්න කියලා 2:55 33 63 අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. අපිත් එක්ක ඉන්නවා ගාල්ල ප්‍රදේශින් හිතවතේ කයිබෝන පුතුමන්ට. ඔව් මොකද පුතුමගේ අදහස? ඔව් මේ පොඩි සල්ලි පිළිබඳ ප්‍රශ්න 15 14 වෙනි ටිකට් එකක් තියෙන පොඩි ටිකට් එක. සෙක්ෂන් එකේ අනිත් ටිකට් එකේ තියෙන 12යි. දැන් මේකත් ඒ කරන්නේ හැම තිස්සෙම දැන් 15 ගේ ටිකට් එකකුත් ලියනවා. බය නැතුවම ලියනවා දැන්. මේක බලන්න කෙනෙකුත් නැහැ. දැන් මම පහුගිය දවස්වල තංගල්ල පැත්තට ගියා. රුපියල් 108 ටිකට් එකට කෙලින් 120ක් ගත්තා. රුපියල් 12ක්. පොඩි ගණන් නේ රුපියල් 12ක් කියන්නේ සාමාන්‍ය අපේ සෙක්ෂන් එකක් දැක් තව දෙන්න. මම 3 දෙනෙක් එක්ක ගමනට රුපියල් 40 ගාණක් ඒගොල්ලෝ කෙලින්ම ගහගත්තා. මෙහෙම තමයි මේ කොන්දොස්තරලා කරන වැඩ. මේ හේතුව මේ බලන්න හරියට කෙනෙක් නෑ. එහෙම නැත්නම් මහත්මයා මේ පොදු සීසන් එකක් දෙන්නයි ඉතින් මේ ඔක්කොටම.
හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට. ඉතින් ඇතැම් කාරණා වෙනස් විය යුතුයි. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මාරුකාසි සම්බන්ධ ගැටලුත් තියෙනවා. ඉතින් සහ අපේ ක්‍රියාදාම සම්බන්ධ ගැටලුත් තියෙනවා. ඉතින් ඔය සියල්ල වෙනස් කරන්න පුළුවන් යෝජනාවලියක් තමයි මේ මොහොතේ මේ ඉදිරිපත් වෙන්නේ. දැන් අර එතුම සඳහන් කරපු ආකාරයට චරිත දැන් රුපියල් 12ක ප්‍රශ්නයක් නේද තිබුණේ. දැන් කාඩ් එක පාවිච්චි කරන ක්‍රමවේදය තිබුණා නම් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා ඔය රුපියල් 12 ප්‍රශ්න වෙන්නේ නැහැ. මොකද කාඩ් එක මැෂින් එකට පංච් කරාම අදාළ මුදල තමයි කාඩ් පතෙන් අඩු වෙන්නේ. එතකොට කිසිදු ගැටලුකාරී තත්ත්වයක් එන්නේ නැහැ. අර කැඩිච්ච ගණන් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගානට සාමාන්‍ය අය කරන මුදලම තමන්ගේ කාඩ් පතෙන් අඩු වෙලා යනවා. ගැටලුකාරී තත්ත්වයක් වෙන්නේ නැහැ. ඔව් ඉතින් මේක ඉතින් අපිට අර මතක ඇති කාලෙක ඉඳලා තියෙන ගැටලුව නේද චිරාන් මේ මාරුකාසි ප්‍රශ්නේ. ඉතින් අර එතුමා සඳහන් කරා වගේම ඉතින් දෙන්නේ තුන් දෙනෙක් ගමනක් ගියොත් එහෙම ප්‍රශ්න තියෙනවා. මේක හිතාමතා කරන දෙයක්ුත් නෙමෙයි. නමුත් මේ වැඩේ කරනකොට මේ ක්‍රමවේදය තුල ටිකක් අමාරුයි මේ වැඩේ කරගන්න. ඉතින් හැමෝටම යහපතක් සිද්ධ වෙනවා නම් ඉතා හොඳයි. හැබැයි අපිට ලෝකයේ රටවල් භාවිතා කරන අලුත් ක්‍රමවේද වලට යා හැකි කියලා අපි මේ කියන්නේ. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතයෙන් ජය ගන්න නම් ඉදිරියටත් අපිට යම් යම් සෞඛ්‍ය ක්‍රමවේදයන් වලට අනුගමනය කරන්න වෙයි. එතනදී දුරස්ථභාවය තබා ගැනීම කියන එක විශේෂ කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් එහිදී අර සාමාන්‍යයෙන් අපි සරල භාෂාවෙන් කියනට පොල් පටවල වගේ යනවා කියලා. එතනින් එහාට ගිහිල්ලා අපිට මේ ආසන ප්‍රමාණයට මගින් සංඛ්‍යාවක් ගෙනියන්න පුළුවන් නම් අන්න ඒ වගේ ක්‍රමවේද මේ අලුත් ක්‍රමවේදය ඇතුළත් වෙලා තියෙනවා. අපි ඔබට ආරාධනා කරනවා net FM බැලුම්ගල Facebook පිටුට ඇවිල්ලා ඔබේ අදහස් එකතු කරන්න අපේ වීඩියෝට. ඒ වගේම අපි මේ කරපු කතාබහ සම්බන්ධයෙන් එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයා තවත් කරුණු පැහැදිලි කළා. ඔහු තමයි මේ වැඩසටහන මධ්‍යම පළාත් තුල ක්‍රියාත්මක කිරීම හඳුන්වා දීම සිදු කළේ. දැන් මෙතනදී අපේ මූල ප්‍රශ්නෙට විසඳුම් ලැබෙනවා. මොකද බස් සේවකයින්ට කොන්දස්තර ඩ්‍රයිවර් මහත්තුරුන්ට යාළගේ මොටිවේෂන් එක තියෙන්නේ. එහෙම නැත්නම් යාලා උනන්දු වෙන්නේ මිනිස්සු ගොඩවා කරවා ගැනීම සඳහා නොවේ. යාලට ලැබිලා තියෙන කිලෝමීටර් ගාන හරියට ධාවනය කිරීමට තමයි යාලා උනන්දු වෙන්නේ. මොකද මෙතෙක් කල් තිබුණේ කොහොම හරි මිනිස්සු වැඩිපුර ගොඩ කරගත්තොත් ආදායම ලැබෙනවා. දැන් මේ ක්‍රමය තුල පොදු ගිණුමට මුදල් ලැබිලා කිලෝමීටර් ගාන අනුව බෙදෙන නිසා යාලා කිලෝමීටර් ගාන අනුව තමයි යාලගේ ආදායම තියෙන්නේ. අපි ගත්තොත් එimhe රෑ 12ට බස් එකක් දැම්මත් එයාලට ගෙවන්නේ කිලෝමීටර් ගාන අනුව. ඒ අනුව බස් එකේ 20ද 10ද ඉන්නේ කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම වේගෙන් අධික වේගෙන් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අධික වේගෙන් ගිහිල්ලා මිනිස්සු ගොඩ කරගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ. කිලෝමීටර් ගාන අනුව තමයි ගෙවන්නේ. හිමින් යන්න අවශ්‍ය නැහැ. ට්‍රැෆික් ඇති කරමින් මිනිස්සුගේ කාලේ කමින් හිමින් යන්න අවශ්‍ය නැහැ. මොකද කිලෝමීටර් ගාන අනුව තමයි ගෙවන්නේ. එහෙම ගියා කියලා 아무තු දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පොල් පටවනවා වගේ මිනිස්සු තෙරපමින් පටවගෙන එහෙම යන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. මොකද කිලෝමීටර් ගාන අනුව තමයි ආදායම බස් හිමියට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේකෙදී ඒ අපේ මූල ප්‍රශ්නෙට විසඳුම ලැබුණාම ඒ අපි උඩින් පෙරුණ සමස්ත ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා කියන කාරණය මේ අවස්ථාවේ පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනේ. හොඳයි මම හිතන්නේ ඉතා පැහැදිලිව ඔහු සඳහන් කරන්නේ මූලික ගැටලුවට මෙතන පිළිතුරක් තියෙනවා. විශේෂයෙන්ම මගියා ඉලක්ක කරගත්ත ප්‍රවාහන ක්‍රමයක් නෙවෙයි අර කිලෝමීටර් ප්‍රමාණය ඉලක්ක කරගත්ත ප්‍රවාහන ක්‍රමයකදී අර පොල් පටවන වගේ කාරණා ඒ වගේම අර හුඟ දෙනෙක් දාගන්න ඕන සහ අර දුරස්ථභාවය රඳවා ගැනීමේ හැකියාව මෙතන තියෙනවා කියන එක. ඉතින් ඒක ඉතා සුබදායී ක්‍රමවේදයක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. චරිත අපිට දුරකථනයෙන් ඉන්නවා මාතලේ ප්‍රදේශයෙන් දිසානායක මහත්මයා. අයබෝන ඔබතුමන්ට. අයිබන් මහත්තයෝ. මොකද ඔබතුමාගේ අදහස? මම 1992 තමයි සිංගප්පූරු ඉස්සලාම ගියේ. එතකොට මේ පෙරගණු සිස්ටම් එක මෙහෙට මේ අලුත් වුණාට ඒ කාලෙම එහෙ තිබුණා මේක. ඔව්. මේ සිස්ටම් එක තමයි ඇත්තටම ලංකාවට එන්න ඕන. ඉතින් ඒකෙන් උනේ ඇත්තටම මේ මිනිසුන් වගේම රජයටත් ඒ ආදායම ඒ විදිහටම ගියා. නමුත් මිනිසුන්ගේ පහසු ඊටාම විදිහටම තිබුණා පැහැදිලි විදිහට. හෙලෝ. ඔව් ඔබතුමා අහගෙන ඉන්න අපි. ඉතින් ඒ නිසා අපේ රටේ මේ සිස්ටම් එක දැන්වත් ආපේ ගැන ගොඩක් සතුටු වෙනවා. හොඳයි බොහොම ස්තුතියි. ඉතින් බොහෝ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් සොයා බලන්න වෙන මොහොතක මේ වගේ යෝජනාවලියක් සම්බන්ධව අපි net FM බැලුම් වලින් අද දවසේ කතා කරන්න ඔබේ දැනුවත් කිරීම සඳහා අපි දන්නවා මේක මෙහෙවීම සඳහා බොහෝ වෙලාවට යම් යම් රාජ්‍ය තාන්ත්‍රය මේ වෙනකොට අවධානය යොමු කරලා තිනවා. මේක තවදුරටත් ශක්තිමත් කිරීම මේ මොහොතේ ඉතා වැදගත් වෙනවා. ඉතින් මේක නුවරට විතරක් නෙමෙයි වෙනත් පළාත් වලටත් භාවිතා කරන්න පුළුවන් නම් නේද? ඉතින් මේ දේදී ඉතාමත් වැදගත් වෙන්නේ මේ සියලු අංශ කොහොමද යැපෙන්නේ කියන එක සාර්ථකව නේ. දැන් මගී ප්‍රමාණය අඩු වෙලා එතකොට කිලෝමීටර් ප්‍රමාණයට ගෙවීමක් සිද්ධ වෙනවා නම් එතකොට ඒ දවසකට ලැබෙන ආදායමකින් සැහැමීමට පත් විය හැකිද කියන කාරණා සම්බන්ධව අවධානය යොමු කරන්න වෙයි. ඉතින් මේ සියලු දේවලුත් එක්ක අපි උත්සාහ ගන්න අලුත් ක්‍රමවේදයන් සොයා යාමක් කරන්න. විවිධ ශාස්ත්‍රයන්ගේ අලුත් ක්‍රමවේදයන් සොයාගෙන තියෙනවා. ඒවා සාර්ථක වෙලා තිනවා.
මේ මොහොත ඉතා හොඳ මොහොතක් මේ වගේ නිර්මාණ අපි යළිත් වතාවක් ඉදිරියට ගේන එක. ඒ වගේම චරිත දැන් මේ බොහෝ දෙනා අතර සමාජයේ පසුගිය කාල සීමාවේදී මතයක් තිබුණා මේ පෞද්ගලික බස් රථ නිසා මේ ප්‍රධාන නගර ආශ්‍රිතව ලොකු ට්‍රැෆික් එකක් රථ වාහන තදබදයක් ඇති වෙනවා කියලා. දැන් මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරලා තිබුණා නම් එහෙම ඒ ට්‍රැෆික් එකට යම් මට්ටමකින් විසඳුමක් ලැබෙන්න පුළුවන්කම තිබෙනවා. මොකද මේ හැමෝම Tamanගේ පෞද්ගලික වාහනේ රැකියාවට එන්න කැමති නෑ. හැබැයි රැකියාවට එන්න එහෙම තෝරගෙන තියෙන්නේ අර කාලේ ඉතුරු කරගන්න ට්‍රැෆික් එක අඩු කරගෙන පහසුවෙන් එන්න ඕන නිසා. දැන් අර බස් රථ කොට යන්නේ නැහැ. මෙහෙම ක්‍රමවේදයක් තිබුණා නම්. ඒතර ක්‍රියාත්මක කළ යුතු වන්නේ අන්නේ ක්‍රමවේදය. හරියටම හරි. මං හිතන්නේ මේ මොහොතේ හොඳ ප්‍රවාහන ක්‍රමයක් තියෙනවා නම් පෞද්ගලික රථ භාවිතා කිරීම ඉතා අඩුයි. අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම නුවර වගේ පළාතකදී අපි සඳහන් කරන්න ඕන දෙයක් තමයි මේ වායු දූෂණය. වායු දූෂණය සම්බන්ධයෙන් ඉතාමත් බලපෑමකට ලක් වෙලා තියෙනවා. ඒතකොට දැන් මේ දවස්වල අර ඕෂන් ස්තරය සම්බන්ධයෙන් කතා බහ වෙනවා. නැවත වැඩිවීමක් තියෙනවා කියන එකනේ. සහ හුඟක් පරිසරය ශක්තිමත් වෙලා තිනවා. සතා සිව්පාව එළියට එන්න පටන් ගන්න තියෙනවා. අපිම දන්නවා අපිට වඩා ප්‍රමාණයක් මේ වායු දූෂණය වෙලා තියෙනවා කියලා නේ. ඉතින් මේ හැම දෙයකටම හොඳ විකල්පයක් බවට පත් වේවි. විශේෂයෙන් ගත්තොත් රියානුතුරු සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන්. මේක පෞද්ගලික බස් රථවලට පමණක් අදාළ දෙයක් නෙමෙයි. ලංකාවේ සාමාන්‍යයෙන් ගත්තොත් දවසකට රියානුතුරු නිසා ජීවිත හානි 8ක් විතර සිද්ධ වෙනවා කියලා වාර්තා වෙනවා. දැන් අද දවස වෙනකොට ඒව සියල්ල අඩු වෙලා තියෙනවා නේ. ඉතින් ඒක අර අපි කියන්නේ මේ සුබවාදී විදියට මේක හිතුවොත් ඉතාමත් සාර්ථක ක්‍රමවේදයන් අපිට ගොඩක් හොයාගන්න පුළුවන් වේවි. ඉතින් මේ තැන තමයි අපිට හැදෙනව නම් හොඳම තැන. අපි මේ කාරණාව සම්බන්ධයෙන් මහනුවර පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ නිලධාරීන් එක්ක සාකච්ඡා කළා. ඔබතුමන් විශ්වාස කරන ආකාරයට මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම තුළින් මොන වගේ ප්‍රතිලාභද මේ විශේෂයෙන්ම බස් මගීන්ට ලැබෙන්නේ? මගීන්ට ඉතින් මේ පාරගත මේ අවස්ථාවක් හම්බෙයි. ඊට අමතරව මේ කාලේ ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. මොකද බස් වල ගොඩක් ආදායම ගැටලුවක් ඉන්නනේ මිනිස්සු බස් වල කියන්නේ මේ බස් හිමිය බස් රථ පියදුරා ගොඩක් වෙලාවට හෙමින් ගමන් කරන්න හේතුව ටිකක් ඉතින් වැඩිපුර ආදායමක් ලබා ගැනීම අරමුණින්නේ. ඉතින් ඒකට මේ ඒ කියන්නේ ඒ විදිහට ඒකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. මේ මොකද අර වගේ ස්ථීර මුදලක් කිලෝමීටරයකට හම්බ වෙනවනේ. ඒකට ඒකට සාමාන්‍ය විදිහට වේගෙන් ඉතින් ගිහිල්ලා වුණත් ඉතින් ඒකට කිසි ගැටලුවක් නැහැ. මොකද මේ ආදායමේ බලාපොරොත්තුවක් වැඩි අඩුවක් වීමක් වෙන්නේ නැහැ නේ ඉතින් ඒකෙන්ද. ඒකෙන්ද යාට සාමාන්‍යයෙන් ඒකට ටිකක් වේගෙන් යන්නත් පුළුවන්. ඒකට තදබදයක් අඩු වෙයි. මොකද බස් රථ ඒකට අර ගාල් වීම අඩු වෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් ඔන්න සියලු දේවල් ටික හොඳට වෙනවා නම් කිසි ගැටලුවක් නැහැ කියලා තමයි රියදුරු මහතුරු කියන්නේ. ඉතින් ඒක ඊටා සුබදායි ආරංචියක් අපිට. ඉතින් අපි මේ වැඩේ අත්දැක බලමු. අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවනේ. අපිත් එක්ක ඉන්නවා ඉන්දික මහත්මිය. ආයි බණවතුමන්ට. ආයි බන්. ඔව් මොකක්ද ඉන්දික මහත්මයාගේ අදහස? අදහස කියන්නේ මේක දැන් ඔය ක්‍රමවේදය අනුගමනය කරන වෙනත් දියුණු රටවල් වල ඒ රටවල පෞද්ගලික බස් රථ කියලා නැහැ. ඔක්කොම රජයට ඇති බස් රථ තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ක්‍රමවේදය අනුගමනය කරන්න හරිම ලේසි. ලංකාවේ ඕක අනුගමනය කරන්න ගියාම ඇත්තටම සෑහෙන ලොකු දුෂ්කරතාවයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි දැන් ගොඩක් බස් රථ පාවිච්චි කරන්නේ නැතුව මිනිස්සු මේ මොටර් සයිකල් වලට උරලා මොටර් සයිකලින් ගමන් යන එක ලාභයි මිනිස්සුන්ට. පහසුයි ලාභයි. ඉතින් අර වියට්නාමයේ වගේ මොටර් සයිකල් භාවිතය ලංකාවේ එන්න වැඩි වෙනවා. හොඳයි. ඉතින් එතුමා සඳහන් කරන කාරණාවත් අපිට හොයන්න වෙනවා. මොකද එතුමා කිව්වේ සත්‍ය කාරණාවක්. හැබැයි අපිට දැන් මේක විතර වෙනසක් කරන්න ඕනේ. දැන් එතුමා කියන්නේ යතුරුපැදි භාවිතය වැඩි වෙලා තියෙනවා. ඒ යතුරුපැදි භාවිතය වැඩි වීමත් එක්ක පාරට එන ප්‍රමාණය වැඩි වෙනවා චිරා. ඔව්. ඉතින් අපි හිතමු ඒ සඳහා එක්කෙනෙකුට යන්න එක යතුරුපැදියක් ආවොත් ගානේ යතුරුපැදි තියෙන්න පුළුවන්ද නේද? අනිවාර්යයෙන්ම. ඉතින් මේ දේවල් ගැන අපිට නැවත වතාවක් හිතන්න ඕන. අපේ අර ප්‍රවාහන සේවය අර එතුමා සඳහන් කර හොඳ කාරණාවක්. එකක් තමයි මේ රජයේ සතු ප්‍රවාහනය තමයි තියෙන්නේ. රජය විසින් තමයි පාලනය කරන්නේ. අපේ වගේ රටකට ඒක කොහොමද අත්දැක බලන්නේ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙවි. හැබැයි මේ සියලු කර්මාන්ත පවත්වා ගත යුතුයිනේ. අපේ රාජ්‍ය ප්‍රවාහනය එන්න වැටමින් පවතිනවා. පෞද්ගලික ප්‍රවාහන සේවය තමයි දැන් ටිකක් යන්නේ. ඒකෙන් තමයි වැඩේ යන්නේ නේ. සමහර අය කියනවා මේ ඒවත් පෞද්ගලික තත්ත්වයට ආවොත් ඔක්කොම හරි කියලා. ඒ වගේම දුම්රිය වගේ සේවාවන් තවදුරටත් වර්ධනය කරන්න උත්සාහ කරනවා. ඉතින් අපිට රටට ගැළපෙන සිස්ටම් එක අපි හදාගත යුතුයි. අපි බලමු අපිටත් ක්‍රමවේදයක් ඇතිනේ කොහේ හරි තැනකනේ. මොකද මේ ක්‍රමවේද අපි හොයාගන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ වගේ ගැටලුකාරී තත්ත්වයක් මතුවනහම තමයි චරිත මේ දේවල් වල අගය අපිට දැනෙන්නේ. දැන් මේ බස් එකේ එන ප්‍රමාණය අඩු කරන්න කියලා කිව්වට පස්සේ ඒතකොට ඒ සඳහා යම් ක්‍රමවේද සකස් කරන්න සාකච්ඡා කරන අවස්ථාවක තමයි මේ සාර්ථක ක්‍රමවේද තියෙනවා. හැබැයි මේවා මොකක්දෝ හේතුවක් නිසා ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් අපි උත්සාහ කරන ඔබත් එකතු වෙලා මේ සාර්ථක ක්‍රියාදාමයන් තියෙන අවස්ථාවේ ඒවා ක්‍රියාවට නංවන බලධාරීන්ගේ අවධානය යොමු කරවන්න. ඔබට පුළුවන් අපිත් එක්ක කතා බහ කරන්න 0112 55 33 63 අපේ දුරකථන අංකය.
Dalungala Kapari Janata Sevayata dedicated to serve the people. Dalungala Kapari Janata Sevayata dedicated to serve the people. මේක ඇවිල්ලා නියම ව්‍යාපෘතියක්. නියම ව්‍යාපෘතියකදී අපිට නීති හදන්න බෑ. නියම ව්‍යාපෘතියේ මේ සිස්ටම් එක අපිට අත්හදා බලන්න පුළුවන්. මේ නියම ව්‍යාපෘතිය තුළ අපි සිස්ටම් එක අත්හදා බලලා ඊට පස්සේ අපි පහුගිය කාලේ ප්‍රධාන ව්‍යාපෘතිය හදලා තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම තාක්ෂණික පැත්තෙන් අපිට ලොකු අභියෝග ආවා. ඒවා අපි දැන් ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ වගේම කාඩ් එක රීලෝඩ් කරගන්න එක සමාගමක් විතරයි තිබුණේ මහනුවර අපේ නියම ව්‍යාපෘතිය කරනකොට. දැන් අපි සමාගම් කීපයක් ඒ සඳහා දැන් පැමිණෙමින් සිටිනවා. ඒ වගේම මේකෙදී අර සියලුම මුදල් එක account එකකට ගිහිල්ලා බෙදිලා යන අවස්ථාවේදී කවුරු හරි බස් හිමියෝ කීප දෙනෙක් මේක අවභාවිතා කරොත් එහෙම මගින් 120ක් පමණයි නියම ව්‍යාපෘතිය තුල කාඩ් ගත්තේ. ඒක නිසා බහුතරයක් මගින් සල්ලි අරන් තමයි බස් එකට ආවේ. ඒතකොට ඒ මුදල් අවභාවිතා කරොත් එහෙම සමස්ත දිනේ අවසානයේදී බෙදිලා යන කිලෝමීටරයට ගාන අඩු වෙනවා. ඒක නිසා බොහෝ බස් හිමියන්ගේ දෝෂ දර්ශනයට ලක් වුණා ඒ ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක මේ ක්‍රමයේ සම්බන්ධයෙන්. නමුත් ප්‍රධාන ක්‍රමයේ අපි අනිවාර්යයෙන්ම යෝජනා කරලා තිබෙන්නේ ආණ්ඩුව විසින් ෆික්ස් රේට් එකක් නිශ්චිත මුදලක් කිලෝමීටරයකට බස් හිමියන්ට අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි කියන එක. නෙත් FM බැලුම්ගල අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් පසුගිය කාල සීමාවෙදී සිදු කෙරුණු සහසර ව්‍යාපෘතිය කොයි ආකාරයෙන්ද මුළු ලංකාවටම හඳුන්වා දෙනවා නම් එහි වැදගත්කම කොයි ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මොකද මේ අවස්ථාවේදී යම් අවශ්‍යතාවයක් තියෙනවා මගී ප්‍රවාහන සේවයේ ආරක්ෂාව. ඒ ආරක්ෂාව සපයන්න හොඳම ක්‍රමවේදයක් හැටියට අපිට මේක හඳුන්වා ගන්න පුළුවන්. අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. යටිඅන්තර ප්‍රදේශයේ හිතවතියක් ඉන්නවා. අයබෝන ඔබතුමියට. අයබෝන්. මොකද්ද ඔබතුමියගේ අදහස? මගේ අදහස නම් මහත්තයෝ අපි නිතර බස් එකේ යන අය ඒක දැනෙන විදිහට නම් මේ කොන්දොස්තර මහත්තුරු ඇඟිල්ලක් ගහන්න ඉඩක් තිබුණොත් එතෙන්ටත් කෙනෙක් තල්ලු කරන්න තමයි බලන්නේ. ඒගොල්ලෝ සල්ලි මත තමයි මේ වැඩ කරන්නේ. ජීවිත ගැනවත් හිතන්නේ සමහර වෙලාවට ওই ජාල පැත්තෙන් පිටකොටුවට යන පාන්දර බස් වලට නැග්ගාම මම ඉතිමිසෝගතාව කියා යනවා. ඒ තරම් වේගෙන් බස් එක යන්නේ. ඒ නිසා මේක හරියට කරන්න හමුදාවේ හෝ පොලිසිය හෝ හොඳතර වැඩේට යොදවන්නම ඕන. හොඳයි ඒ එතුමියගේ අදහස් ඉතින් අපිට මම හිතන්නේ මේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. සහ මේ අර අපි කලින්ම සඳහන් කරේ මේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්න නිසා ඒ විදිහට දේවල් කරන්න සිද්ධ වෙනවා. දැන් මගින් නංවා ගැනීම ඇතුළේ තමයි ආදායම තියෙන්නේ නේ. එතකොට අර කලින් සඳහන් කර මේ රියදුරු මහත්මයා සඳහන් කරේ සහ අපිට කතා කරපු කෙනත් කිව්වේ මේ හිමින් යන්නේ මගින් පටවා ගැනීම සඳහා කියන එක ගැන. ඉතින් මේ සියලු දේවල් අපි වෙනස් වෙ යුතුයි. අපිට මෙන්න මෙයා තමයි මේකේ වරදකරු කියලා අපිට හරියටම ගේන්න බෑ. හැබැයි ඉතින් අදහස් තියෙනවා. ඉතින් අපිට අත්දැකීම් තියෙනවා. මේ සියලු දේවල් වෙනස් වෙන්න මේ වගේ ක්‍රමවේදයන් ඕන. දැන් අර එහෙම මේ අධික වේගෙන් යන්නවත් මගින් ගොඩක් පටවාගෙන යන්නවත් එහෙම අවශ්‍යතාවයක් නැහැ චරිත්. මේ ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කරන මොකද ගෙවන්නේ දුවන කිලෝමීටර ගාන අනුව. ඒතර අවශ්‍ය දුර ප්‍රමාණය බස් රථය ධාවනය කළාම දවස් අවසානයේදී මේ යම් මුදලක් තීරණය කරලා ඒක තමන්ගේ බස් හිමියාගේ ගිණුමට ලැබෙනවා. ඒතර කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නැතුව බස් එක මඟ දිගේ කොටන්නවත්, හයියෙන් යන්නවත්, සෙනග පටවන් යන්නවත් ඒ කිසි දෙයක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නිසි ක්‍රමවේදයක් ඔස්සේ ගෙවීමකට සිදු කරනවා. මේ කාරණාව සම්බන්ධයෙන් එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයා අපිත් එක්ක තවත් කරුණු පැහැදිලි කළා. අපිට නියම ව්‍යාපෘතියේ නීති හදන්න බැරි වුණා. කාඩ් එක අරන් ආවොත් ගෙවන මුදලයි මුදල් පමණක් අරන් ආවොත් ගෙවන මුදලයි පිළිබඳව අපිට වෙනසක් ඇති කරගන්න බැරි වුණා. ලෝකේ ඕනම රටක මෙවැනි සිස්ටම් එකක් තියෙන කාඩ් එකෙන් ගියොත් එක ගාණක් මුදල් අරන් ආවොත් එක ගාණක්. උදාහරණයක් විදිහට කාඩ් එක අරන් ආවොත් රුපියල් 40යි නම් මුදල් අරන් ආවොත් රුපියල් 60ක් ගෙවන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම සමස්ත ජනතාව කාඩ් භාවිතයට පුරුදු වෙනවා. කාඩ් භාවිතයට පුරුදු වෙනවා කියන්නේ මුදල් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. එතකොට අවභාවිතා කිරීමට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම මගහැරෙනවා. නමුත් මේක භාවිතා කරන්න අපිට නියම ව්‍යාපෘතිය තුල අවසරය ලැබුණේ නැහැ. ඒ වගේම පුද්ගලික බස් රථ තුල අපිට අවස්ථාවක් තිබුණේ නැහැ. ටිකට් නැතුව යනවා නම් ඒ මගින්න දඩගැසීමේ අවස්ථාවකුත් නීතියකුත් රට තුල තිබුණේ නැහැ කියන කාරණය මේ අවස්ථාවේ කියන්න ඕනේ. CTB එකට තිබුණාට පුද්ගලික බස් සඳහා එහෙම නීතියක් තිබුණේ නැහැ. අපි අවවාද කිරීමක් පමණයි එවැනි මගින්න කරේ. ඒතකොට ප්‍රධාන ව්‍යාපෘතියේදී අපි මේ සියල්ල මග අරවාගෙන තමයි
එන්නේ. ඉතින් හැමෝගෙම සහයෝගය ලැබුණා. මේ කුඩා කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඕන තැනක ඉන්නවා වගේ මේකට ප්‍රශ්න ඇති කරගෙන. නමුත් සිවිල් ආරක්ෂක බලකායේ එක මහත්මයෙකු ගානේ මේ බස්වල නියම ව්‍යාපෘතියේ පළවෙනි මාස 3 තුල ගමන් කරා. මේක අධීක්ෂණය කරමින් මේක ප්‍රශ්නයක් ඇති නොවන විදිහට මේක අත්හදා බැලීම සඳහා. ඉතින් ඒ සහයෝගයත් එක්ක නියම ව්‍යාපෘතිය හොඳින් ගියා කියන කාරණේ පැහැදිලිවම කියනවා. එහෙම සාර්ථක වෙච්ච නියම ව්‍යාපෘතියක් තමයි චරිත අපි මේ යෝජනා කරන්නේ මේ අවස්ථාවේදී දිවෙන පුරාම ක්‍රියාත්මක වීම වැදගත්කම සම්බන්ධයෙන් අපිත් එක්ක සෙනරත් මහත්මයා ඉන්න මුලින්ම දුරකථනයේ. සෙනරත් මහත්මයා ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් මොකද පුතුගේ අදහස? ඔව් මම මේ බැලුම් ගලට සවන් දෙමින් ඉන්න ගමන් මම කල්පනා කරා සමුන්නාන්සලත් එක්ක සම්බන්ධ වෙන්න. ඔව්. මේක ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව මුල් කරගෙන මේ ක්‍රමය ආරම්භ කිරීමට උත්සාහ කිරීම ගැන මම ඉතාම සතුටු වෙනවා. ඔව්. ඊළඟට මේ රියදුරු මහත්තුරුන්ටත් මේ කොන්දස්තර මහත්තුරුන්ටත් යම්කිසි විනය ක්‍රමයක් පුහුණු කිරීමක් කෙරෙන්න ඕන. ඊළඟට වෙනග නගා ගැනීම බැස්වීම ඒ විදිහ ඒ ක්‍රම තියෙනවානේ දැන් බස් එකේ ඇතුල් වීම පිටවීම කියලා. ඔව්. ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදිහට පාරේ තියෙන බස් නැවතුම් පළවල් අර කලින් තිබුණ ආකාරයට ඇතුල් වීම පිටවීම ඒ වගේ ඒවා හදන්න ඕන. දැන් තියෙන බස් හෝල්ට් තියෙනවා. මහ ජනතාවට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ගාලා කඩාගත්තා වගේ බස් එක දැක්කම දුවනවා. සාමාන්‍ය සේවා ශීඝ්‍රගාමී බස් රථ නවත්තන්න ඒ විදිහට අර ඉතිහාසයේ මුලින්ම තියුනේ. ඔව්. ඒ කියන්නේ ළඟම විතරක් කරන කාලේ. ඔව්. අන්නේ ක්‍රමයට හැබැයි ඒවා මෙහෙමයි කාලයත් එක්ක බලනකොට වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් හොඳයි. හොඳයි. ඉතින් එතුමා අදහස් කරන්නේ මෙන්න මේ වගේ දේවල් එක්ක වෙනසක් සිදු වුණොත් හොඳයි කියන කාරණාවට තව කෙනෙක් ඉන්නව නේද? අපිත් කියනවා මේ ඩුබායි රාජ්‍යයේ ඉඳලා මේ දවස්වල මේ ලංකාවට නිවාඩුවට ආපු මහත්මයෙක්. ආයිබෝන් පුතුමන්ට. ආයිබෝන්. ඔව් මොකද්ද පුතුන්ගේ අදහස? මේ ප්‍රවාහන පද්ධතියේ එහි අධි තාක්ෂණය යොදාගෙන තමයි ප්‍රවාහන පද්ධතිය කරන්නේ. ඒ ඩුබායි රාජ්‍යයේ නේ? ඔව්. අධි තාක්ෂණය යටතේ මේ යොදාගෙන කරන්නේ. නමුත් එච්චර ලොකු දේවල් අපිට කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ ප්‍රවාහන පද්ධතිය හොඳට කරගෙන යන්න. මේ කාල වේලාව දෙනවා නම් මට පැහැදිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබතුමා ප්‍රවාහන ඇමතිතුමාට යොමු කරන්න. ඒ ප්‍රවාහන අමාත්‍යාංශයට යොමු කරන්න. ජාතික ගමනාගමන කමිෂන් සභාවට යොමු කරන්න. මාර්ග ප්‍රවාහන අධිකාරියට යොමු කරන්න. මම ඒ ගැන එක්ස්ප්ලේන් එකක් දෙන්න. හරි. අපි ඔබතුමන්ව මේ වැඩසටහනෙන් පස්සේ සම්බන්ධ කරගන්න චරිත් මේ අනිවාර්යයෙන්ම ඔබතුමන්ට ඇමතුමක් ලබා දීලා අපි අදහස් අරගෙන අවශ්‍ය බලධාරිනතු යොමු කිරීමේ කටයුත්ත අපි සිදු කරන්නම්. චරිත් දැන් මේ කාරණාවේදී මේ කොයි ආකාරයෙන්ද මේ කටයුතු සිදු වෙන්න ඕන කියන කාරණාව සම්බන්ධයෙන් සහ මේ කටයුතු සිදු කිරීමේදී මහනුවර දිස්ත්‍රික්කයේ බස් සංගම් වල හිමිකරුවන්ගේ අදහස මොකක්ද කියලා අපි තවදුරටත් විමසීම් කළා. දැන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරපු අවස්ථාවේදී හෝ ව්‍යාපෘතියෙන් පස්සේ මොන වගේ අදහසක්ද මේ බස් රථ සේවකයන් සම්බන්ධයෙන් තිබුණේ මේ ව්‍යාපෘතිය පිළිබඳව? මේකේ මෙහිමයි මේකට ප්‍රේමයක් කරා ඔය ඒ පීරවර්ධන නැතිතුම ඇත්තම කියනවා. ගොඩක් කැපවීමක් කරා ඒ වැඩි ලොකු අභියෝගයකුත් බාරගත්තා. මේ බස් හිමියොත් ඉතින් වෙනසක් බලාපොරොත්තු වෙන බස් හිමියොත් ලොකු මේ වගකීමක් අවධානයක් බාරගත්තා මේ ව්‍යාපෘතිය කරන්න. හැබැයි සේවකයන්ගේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද සේවකයන්ට මේකට ස්ථීර කැන්සේවක ඇවිල්ලා දවසේ පඩියට වැඩ කරන අයනේ. ඒකට ඒ කට්ටිය මේ හුරු වෙලා ඉන්නේ. ඒක ආදායම රටාවකට මේ තියෙන කට්ටියගේ වියදම් රටාවයි. ඒ ලැබෙන ආදායමත් එක්ක ඒ කට්ටිය යම් කිසි වියදමක් හදාගෙන තියෙනවා. ඉතින් දැන් ඒතර අර වගේ දෙයකට ගියාම මේ අපිට මේ මුදල හම්බෙන්නේ බස් හිමියාතරනේ. බස් හිමියාතර මුදල හම්බෙච්චාම බස් හිමියාතට යාත්‍රාපත් දෙන්න වෙනවා යම් කිසි වැටුපක්. ඒකට ඒ වැටුප දින්නාම ඒ වැටුප සමාජ ප්‍රමාණවත් නොවුණොත් සමාජික බස් මේ කොන්දස්තරලා හැමදී 100%ක්ම ආදායම මේ බස් හිමියාටම ලබා දෙන්නේ නැහැ. කීයක් හරියදී අත්ත කතාව කීයක් හරිය කට්ටිය සමාජයෙන් ගන්න තියෙනවා. ඒකකින් මොකද ඒ කට්ටිය ගුරු වෙලා තියෙන රටාවම. ඒකින්ද ඉතින් සමහර වෙලාවට අර බස් හිමියන්ගේ මේකට දැඩිකමක් තිබ්බා. ඒකෙන් පොඩි දෙයක් තිබ්බා. මොකද ඒ කට්ටියට අර ගුරු වෙලා තියෙන ගයින්ගේ රටාවට ඒ කට්ටියට ලැබෙන ආදායමේ ජීවන අපිට ජීවන වැටුප සමානම වෙන්න පුළුවන් ඒ වගේ වෙලාවට. අපිත් එක්ක දුරකථනයෙන් ඉන්නවා සඳරුවන් මහත්මයා. ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන්. ඔව්. ඔබතුමාගේ අදහස? කතා කරන සඳරුවන්. ඔව් සඳරුවන් මහත්මයා. ඇත්තටම මේ නුවර කාඩ් සිස්ටම් එක තියෙනවනේ. ඔව්. ඒ වුණාට මේ චරිත මහත්තයා මේ දැන් ඔය කාඩ් එක කරන්නේ ගොඩක් මිනිස්සු. ගොඩක් මිනිස්සු කරන්නේ මේ සල්ලි අරන් යන්නේ. දැන් ඔක කාඩ් එකත් මේ දැන් සාමාන්‍ය මැෂින් එකෙන් ටිකට් එක දෙන්නේ කාඩ් එක ටච් කරපුවම. ටිකට් එක එළියට එන්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් මිනිස්සු සල්ලි අරන් ගිහිල්ලා කොන්දේසර මහත්තයාගේ කාඩ් එකකුත් තියෙනවා.
එයාට තමයි සාමාන්‍ය අපි සල්ලි දීපුවම එයාගේ තියෙන කාඩ් එකෙන් ටච් කරලා තමයි ටිකට් එන්නේ. දැන් මේක මෙහෙම කරන්න ඕනේ අනිවාර්යෙන් මිනිස්සුන්ට මේ අනිවාර්ය කරන්න ඕනේ. දැන් බලන්න මේ වෙලාවේ කොරෝනා වෛරස් වෙලාවේ ෆේස් මාස්ක් එක දාන්න කියලා අනිවාර්ය කරපු ඉඳන් මිනිස්සු දාන්නේ. දැන් අපේ ශ්‍රී ලංකා මිනිස්සුන්ට කරන්න ඕනේ ඒකයි. මිනිස්සුන් අනිවාර්ය දෙයක් කරන්න ඕනේ. එහෙම කරොත් විතරයි මේ රට හදන්න පුළුවන් වෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට. දැන් චිරාන්නේ එතනදිත් අර අපි සඳහන් කරන්න ඕන කාරණාව තමයි අපි හුරු වෙමින් පවතින අපි සියලු දෙනාටම දේවල් හුරු වෙලා නැහැ. හැබැයි අපි දැක්ක දැන් අපි හිතමු මෙහෙම දැන් රාජ්‍ය බැංකු සේවය පෞද්ගලික බැංකු සේවය කියලා උදාහරණයකට ගමු. පෞද්ගලික කාලේ රාජ්‍ය බැංකුව කියන මතක් කරනකොට අපි දැක්ක වෙන වෙන දේවල් නේ. හැබැයි පෞද්ගලික බැංකුව ඇවිල්ලා විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් ජනතාවට හඳුන්වලා දෙනකොට සිදු වුණ අපේ රාජ්‍ය බැංකුව වලටත් ඒ ක්‍රමවේදයන් හඳුන්වලා දෙන්නේ. එතකොට ඒ බැංකුව වල ගණදෙනු කරපු ගණදෙනුකරුවන්ට සිද්ධ වුණා ඒ ක්‍රමවේදයන්ට හුරු වෙන්න. දැන් හුඟක් බැංකුත් එක ගණදෙනු කරන්නේ ගෙදර ඉඳලා. දැන් මේ වැඩේ දැන් අපිට මේ වගේ ක්‍රමවේදයන් වලදී හුරු වෙනවා නේද? ඉතින් එකපාරටම ගමේ ඉන්න අයට මේ කාඩ් එකකින් ගණදෙනු කරන එක විවිධ දේවල් දියන එක හරි අමාරු දෙයක් තමයි. දැන් සමහරක් වෙලාවට මේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න ඕනකම තිබ්බ බෙහෙත් ටික අරගන්න නේ. දැන් අද තැපැල් මහත්තයා තමයි ගෙදරට බෙහෙත් ටික ගිහිලා දෙන්නේ. හැබැයි එහෙම හොඳ වෙන අය දැන් ඉන්නවා. සමහරක් අය සමහර රෝග සඳහා බෙහෙත් ගන්නෙම නෑ. දැන් අපිට පොඩ්ඩක් ඇස්සක් ආවත් වෛද්‍යවරයා ළඟට ගිහම එකක් අපිට හුරුදලා තිබුණානේ. හැබැයි ඒව දැන් සිද්ධ වෙන්නේ නෑ. හැබැයි අපිට එහෙම ජීවත් වෙන්න පුළුවන්. අර සමහර ක්‍රමවේදයන් පුරු කරලා තිබුච්ච රටාවෙන් මිදෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි සුබවාදී විදියට දකිමු. හැබැයි මෙතනදී තව විකල්පයක් ගන්න තියෙනවා. මෙතනදී එහෙම හුරුවක් නැත්නම් කොන්දස්තර මහත්තයලා කාඩ් එකක් තියලා තියෙනවා. මුදල් අරන් ඇවිල්ලා දීලා මේකට පංච් කරගන්න පුළුවන්. ඕක තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඉතින් අර අපිට කතා කරපු මහත්මයා කිව්ව විදියට අපිට හුරු වෙන්න පුළුවන් නම් මේකට ඉතා හොඳයි. ඔව් අර චරිතරව අපි හැමදාම කියන්නේ මේ මොකක් හරි කැපකිරීමක් කළ යුතුයි අනිවාර්යයෙන් මේ වගේ කාරණා ක්‍රියාත්මක කිරීමේදී. දැන් ඒ අවස්ථාවේදී මේ බස් රථ හිමිකරුවෝ යම් කැපකිරීමක් කරනවා නම් ඒ වගේ සිස්ටම් එකක් බාර ගන්න ජනතාව විදිහට බස් එක යන මගීන් විදිහට අපිටත් යම් කැපකිරීමක් කරන්න වේවි. අපිට පුළුවන් නම් මේ ෆෝන් එකට රිලෝඩ් එකක් දාගෙන කඩේට යන්න. ඇයි අපිට බැරි බස් එක යන කාඩ් එක රිලෝඩ් කරගන්න දෙන්නම ගිහිල්ලා. ඒතර ඒ වගේ හුරුවක් ඇති කරගත්තොත් අපිට පුළුවන් වෙයි මේ පවතින අවදානමෙන් මිදිලා මේ දේවල් බොහොම ලස්සනට සුන්දරට පිළිවෙලට කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි දැන් මෙවැනි කාරණා ක්‍රියාත්මක කරන්න ගියාම මේ කඹෑදීම් තියෙනවනේ. මේ කොමිස් මුදල් ලබා ගැනීම, අල්ලස් ලබා ගැනීම ආදී කඹෑදීම් තියෙනවනේ. එන්නේ කඹෑදීම් සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහත්මයා අපිත් එක්ක කරුණු පැහැදිලි කළා. බසායන පළාත තුළ ක්‍රියාත්මක කරන්නේ පාරවල් කීපයක් 2013 14 ඒ වසරවල දිගටම මේක ගෙනාවා. ඊට පස්සේ නමුත් අවාසනාව ඊට පස්සේ මේක බරපතල ප්‍රශ්නේ වුණේ බසායන පළාත එවකට හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා සහ එවකට හිටපු කීප දෙනෙක් එක්කාසු වෙලා මේ ආයතන වලින් ඉල්ලුවා පගාවක්. ඒ අය පගාවක් ඉල්ලුවා. ඒකට ඒ පගාව දෙන්න ගිහිල්ලා 2014 මේක කඩකප්පල් වුණා. මොකද ඒ ආයතන කීපයකට. එතකොට මේක බරපතල ප්‍රශ්නයක් වුණා. එයාට පගාව දෙන්නයි මේ ව්‍යාපෘතිය කරන්න බැරි වුණා. ඒකට ඒ සම්පූර්ණයෙන්ම ඒක අඩාල වුණා. මේක ඒවාකට සිටිය සම්පූර්ණයෙන්ම අඩාල වුණේ මේ අයගේ ඒ කියන්නේ අක්‍රමිකතා. ඒ වගේම පගාව ගන්න ගිහිල්ලා දේශපාලකයන් ඒ වගේම බලධාරීන් වැන්නේ නිසා තමයි සම්පූර්ණ මේක අඩාලුනේ ආයතන වලට. මොකද කොමිස් මුදලක් දෙන්න හැකියාවක් නැහැ. මොකද අපේ බස් කර්මාන්තයට අකරූපයක් වෙන්නේ විදිහන්නේ. මොකද ඒ ට්‍රැවල් කාඩ් එකෙන් අනිවාර්යයෙන්ම මේ ට්‍රැවල් කාඩ් එක පාවිච්චි කරපුවාම මේ බස් අපේ හවසට බැංකුවට යනවා. පල්ලි බැංකුව ගත වෙලා නැවත වරක් අපිට එනවා. ඉතින් මේක ඉතාමත් යෝග්‍ය ක්‍රියාවලියක්. ඒක කරේ නැහැ. Dalungala Capoeira Janata Sevayata dedicated to serve the people. Dalungala Capoeira Janata Sevayata dedicated to serve the people. මේ ව්‍යාපෘති දෙකක් තියෙනවා. එකක් තියෙනවා කොන්දොස්තර මහතා සමග නෑ, අනිත් එක තමයි කොන්දොස්තර මහතා රහිතව නැතුව. ඒතකොට පිටරටවල් වල තියෙන කොන්දොස්තර වරයා නැතුව. ඒතකොට බස් රථයේ ෆුට්බෝඩ් එක ගාව අපි ඒ මැෂින් එකේ දානවා. තමන්ගේ කාඩ් එක හෝ තමන් සතු කාඩ් එක නැත්නම් තමන්ගේ ජංගම දුරකථනය. ඒ ජංගම දුරකථනයේ හෝ ඒ කාඩ් ඒ මැෂින් එකට කරපුවාම එතෙන්දී ඒ අදාළ නගිනකොටම ඒක ටැප් කරන්න ඕන. එතකොට එයාට බහින්න ඕන ඉස්සරහ දොරටුව ගාවත් තියෙන මැෂින් එකක්. ඒ මැෂින් එකට ගහලා තමයි බහින්න ඕන. ඒක තමයි නවත්තම අපි දැන්ට. හැබැයි යම් අවස්ථාවක දැන් නවතන බහිනකොට ටැප් කරේ නැත්නම් එහෙම එයාට අර ගමනාන්තය වෙනකම්ම එයාගේ මුදල් කැපෙනවා. අද වගේ දවසක මේක ක්‍රියාත්මක කරන්න තුන නම්
මේ ආසන 25කට බසට පනා තිනවා හරි අදකින් මිනිස්සු ගෙනියන්නේ කිසිම මගින් ගෙනියන්න කිසිම වැඩක් වෙන්නේ නැහැ. තවාසනාවන් තත්ත්වයක් එදා මේක අත් කරා නම් මොකද අපි මේ නව අමාත්‍යවරයා සමගත් මේවා කතා කරා. ලබා දෙන්න මේ සියල්ලම කරන්න හැකියාව තියෙනවා. එහෙම හැමෝගෙම සහාය ලැබුණොත් චරිත අපිට පුළුවන් වෙවි මේ වැඩපිළිවෙල දිවෙන පුරා ක්‍රියාත්මක කරන්න. මොකද මෙහෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දැඩිව තිබෙන කාලවකවානුවක් මේක. අපේ ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, නිසි ක්‍රමවේද සකස් කිරීම, කාලය ඉතුරු කර ගැනීම මේ සියලු දේවල් දැඩිව අවශ්‍ය වෙන කාල සීමාවක් ඉස්සරහට අපිට එන්නේ. දැන් බලාගෙන ගියාම තියෙන්නේ සිස්ටම් එක හදලා තියෙන්නේ. මේක අරගෙන යන්න අවශ්‍යතාවය තියෙන නේද? ඉතින් ඒ තැන්වලට අර අපි කලින් කිව්වා වගේ තව දේවල් සිද්ධ වෙන්න තියෙවි. ඉතින් මේ සියල්ල හදාගෙන අපිට මේ ගෙදර ඉන්න කාලේ නව අත්අදහා බැලීම් සිද්ධ කරන්න පුළුවන්. අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. අපිට කියනවා පෞද්ගලික බස් හිමිකාර මහත්මිය. ආයිබෝන ඔබතුමන්ට. ආයිබෝන්. ඔව් මොකද ඔබතුමාගේ අදහස? මගේ අදහස නම් ඇත්තටම මේ ව්‍යාපෘතිය ඇත්තටම හොඳයි. ගිය ක්‍රමේ ඒකේ ගැටලු ටිකක් තියෙනවා. මේ ප්‍රධානම ගැටලු උනේ මේක මධ්‍යම පළාතේ කියලා මහනුවර එක බස් මේ මාර්ගවල විතරක් නෙමෙයි අපි මේක කරගෙන යනවා නම් මධ්‍යම පළාත තුලම කරන්න ඕනේ. මොකද ඒකට හේතුව එක මිනිස්සෙකුට අපි කාඩ් එකක් ගත්තොත් එහෙම එක මාර්ගයක විතරයි මේක යන්න පුළුවන්. අනිත් මිනිසුන්ට ඒ කාඩ් එකෙන් යන්න බැරි හින්දා තමයි එක ගැටලුවක් උනේ. අනිත් දෙක උනේ අපේ පළාත් සභාව ඇතුළත ඉන්න මේ අපි කිව්වොත් එහෙම කොමිස් ගෙවන්න තියෙන මුදල් තියෙනවානේ. ඔය බස් වෝල්ට්ගේ. මේ බස් වෝල්ට්ගේ ගෙවන්න තියෙන මුදලත් එක්ක තමයි මේ ව්‍යාපෘතිය කඩන්න වැටුනේ. මොකද හේතුව මේ ඒකේ ප්‍රධානම අරමුණ පළාත් සභාවෙන් යොදවලා තියෙන මිනිසුන්ව ගෙවන්න නැති වෙනකොට පළාත් සභාව ඇතුළෙන්ම තමයි ওই ව්‍යාපෘතිය විනාශ වුනේ. ඇත්තටම හොඳ ව්‍යාපෘතිය ඒක අපේ මේ අයිතිකාරයන්ට වැඩිය ඔය ඇතුළෙන්ම තමයි මගේ නම් හිතන විදිහට ඇතුළෙන්ම තමයි ඔය සියලු දේම විනාශ වුනේ කියන්නේ. ඔව්. හොඳයි. ඉතින් ඒ ක්‍රමවේදයන්ට අපිට නැවත වතාවක් යන්න පුළුවන් වේවි. දැන් අද දවස වෙනකොට ඒගොල්ලෝ මොනවද කරන්න කියන ගැටලුව කොහොමවත් ඇතිනේ චිරාන්. අනිවාර්යයෙන්. නේද? ඒ නිසා ඒ අය නව රැකියා සම්බන්ධව අවධානය යොමු කරලා ඇති. ප්‍රාදේශ සභාවන් වලට මේ සම්බන්ධව සොයා බලන්න සිද්ධ වේවි. එතකොට ඒ අය වෙනත් ක්‍රියාදාමයක් සඳහා යොදවන්න සිද්ධ වේවි. ඉතින් මේවට මොන හරි විකල්ප භාවිතා කිරීමේදී තමයි අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන් ඉන්නේ. මම හිතන්නේ මේක මේ ප්‍රධාන අමාත්‍යතුමාගේ අවධානයට යොමු වෙලා තිනවා කියලා අපිට ආරංචි මේ මොහොතේ. ඉතින් එතුමා මේ සම්බන්ධව සූදානමක් තිනෝ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා සොයා බලන්න. ඉතින් ඒක අපි සුබවාදී දැක්මකට අපිට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා නේද චරා? චරිත අපි මේ කාරණාවේදී මේ මහනුවර දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් හිමියන් සම්බන්ධයෙන්ුත් කතා බහ කළා. දැන් මේ කටයුත්තට මේ සාර්ථකව මුහුණ දුන්නු බස් හිමිකරුවෙක් විදිහට මේ අවස්ථාවේදී මොකක්ද ඔබතුමාගේ ඉල්ලීම බලධාරීන්ගෙන්? මේක කරන්න බැරි ව්‍යාපෘතියක් නෙවෙයි. මේක සාර්ථක කරන්න පුළුවන් ව්‍යාපෘතියක්. මේකට කරන්න ඕනේ බස් මග්ගවස්තුවක් කරන්න ඕනේ කාඩ් එකක් අරගෙනම බස් එකේ ගමන් කරන්න. ඒ කියන්නේ බස් එකේ කාඩ් එකක් නැතුව මග්ගෙකට ගමන් කරන්න බැරි තත්ත්වයක් හදන්න ඕනේ. නීතියක් වශයෙන් කාඩ් එකක් තියෙන බස් එකට පුද්ගලයෙකුට විතරයි. ඒ කියන්නේ ටිකට් පතක් නෙමෙයි ගන්න නැතුව කාඩ් එක භාවිතයෙන් තමයි මග්ගයකට බස් එක යනවා නම් යන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒතකොට මේ මිනිස්සයා බස් එකට කාඩ් එකක් අරගෙන බස් එකට ගොඩවෙච්චාම ඒ මුදල අනිවාර්යයෙන්ම මේ ගින්නට එනවනේ අපිට. ඒතකොට කොන්දොස්තර අතර මුදලක් දෙන්නේ නැහැ. ඒතකොට ඒ කොන්දොස්තරගෙන් යම්කිසි අයථාදයක් වෙනවා නම් ඒ දේ ඒකට වීමත් වැළකෙනවා. ඒතකොට ඒකින්ද මම හිතන්නේ කාඩ් එකක් අරගෙනම තමයි මගියකට බස් එක යනවා නම් යන්න තියෙන්නේ. ඊට අමතරව ඉතින් අපිට මේ දෛනිකව ලැබෙන ආදායම දවසට තියෙන කියන්නේ කාලෙට ගැලපෙන විදිහට දැන් බස් සංශෝධනය කරනවානේ. ගාස්තු අන්නේ ගාස්තු සංශෝධනය වගේ දෙයක් අනුගමනය කරලා බලන්න ඕනේ මේ අපිට කොච්චරක් විතර වියදමක් වෙනවද කිලෝමීටරයකට යන්නේ කීයක් වියදමක් වෙනවද කියලා සාධාරණ ගණනක් බලලා බස් හිමියට කිලෝමීටරයකට දෛනිකව ඒක කිරිමකට වැටෙන්න කලස්වුවා නම් ඒක හරියනවා. එහෙම ක්‍රමවේද සකස් කළ යුතුයි චරිත. මොකද මේක නියම ව්‍යාපෘතියක්. ඒ නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී කොයි ආකාරයෙන්ද මේ දේවල් වෙනස් විය යුතු වන්නේ, අලුත් දේවල් කොහොමද ක්‍රියාත්මක කළ යුතු වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. ඉතින් ඒ වැඩසටහන හඳුන්වා දීපු මධ්‍යම පළාත් මගී ප්‍රවණ අධිකාරිය හිටපු සභාපති එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයා අපිත් එක්ක තවත් කරුණු පැහැදිලි කළා මේ සම්බන්ධයෙන්.
ඔබතුමන් විශ්වාස කරන ආකාරයට මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම තුළින් මොන වගේ ප්‍රතිලාභද මේ විශේෂයෙන්ම බස් මගීන්ට ලැබෙන්නේ? මගීන්ට ඉතින් මේ පාරගත මේ අවස්ථාවක් හම්බෙයි. ඊට අමතරව මේ කාලේ ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. මොකද බස් වල ගොඩක් වෙලාවට ආදායම ගැටලුවක් ඉන්නනේ මිනිස්සු බස් වල කියන්නේ මේ බස් ඉන්නේ බස් අත තියදුනා ගොඩක් වෙලාවට හෙමින් ගමන් කරන්න හේතුව ටිකක් ඉතින් වැඩිපුර ආදායමක් ලබා ගැනීම අරමුණින්නේ. ඉතින් ඒකට මේ ඒ කියන්නේ ඒ විදිහට ඒකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. මේ මොකද අර වගේ ස්ථිර මුදලක් කිලෝමීටරයකට හම්බ වෙනවනේ. එයාට ඒකට මේ සාමාන්‍ය විදිහට වේගෙන් ඉතින් ගිහිල්ලා වුණත් ඉතින් ඒකට කිසි ගැටලුවක් නැහැ නේ. මොකද මේ ආදායමේ බලාපොරොත්තුවක් වැඩි අඩුවක් වීමක් වෙන්නේ නැහැ නේ ඉතින් ඒකින්ද. ඒකින්ද එයාට සාමාන්‍යයෙන් ඒකට ටිකක් වේගෙන් යන්නත් පුළුවන්. ඒකට තද බදයක් අඩු වෙයි. මොකද බස් එකට ඒකට අර ගාල් වීම අඩු වෙයි කියලා හිතන්න පුළුවන්. චරිත ඒ කතා කළේ මේ මහනුවර දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් හිමිකාර මහත්මයෙක්. අපි එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයාත් එක්ක කතා බහ කරපු අවස්ථාවේදී ඔහු මෙන්න මෙහෙම තමයි ඒ කාරණාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ. මම ප්‍රවාහන අධිකාරී සභාපතිවරයා විදිහට ඒ වගේම මම ඉංජිනේරුවෙක් විදිහට මම මේකට ඉදිරිපත් වෙලා මට කරන්න පුළුවන් දේ මම කරලා මම ඒවකට රජයට මේක බාර දුන්නා. එතකොට ඒ අදාළ අමාත්‍යවරු මේ කාරණේ පැහැර හැරියා කියන කාරණය මේක මග ඇරියා කියන කාරණේ පැහැදිලිවම කියන්න ඕනේ. ඒ අමාත්‍යවරු මේක හොඳ වැඩක් කියලා හැමදාම කී හිටියා. මමත් ප්‍රසන්ටේෂන් ගණනාවක් කරා ගිහිල්ලා ඉදිරිපත් කිරීම ගණනාවක් කරා ගිහිල්ලා මේ අමාත්‍යවරුන්ට මම නම් වශයෙන් කියන්නේ මම ඉතාමත් කනගාටු වෙනවා. ඒ අමාත්‍යවරු මේ මහ පොළොවේ ක්‍රියාත්මක වන තත්වයට පත් කරන්න අවශ්‍ය ශක්තිය නායකත්වය දුන්නේ නැහැ කියන කාරණේ තමයි මට කෙටියෙන්ම කියන්න තිබෙන්නේ. නමුත් තාක්ෂණය පිළිබඳ අවබෝධයක් තියෙන නායකයෙක් තමයි අපේ රටේ ජනාධිපතිවරයා විදියට අද පත් වෙලා තියෙන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මම තරුණයෙක් විදියට ඒ වගේම අපේ සමස්ත බස් එක යන ජනතාව ඒ වගේම බස් හිමියෝ ඇතුළේ සේවකයෝ ඇතුළු අධිකාරිවල හැමෝම ලොකු විශ්වාසයකින් ඉන්නවා ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ අපිට මේ වැඩපිළිවෙල මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේකේ කරන්න තියෙන දේවල් හැම දෙයක්ම කරලා ඉවරයි. අමාත්‍යවරුන්ගෙන් හයියක් නොලැබුණාට අපේ ඉංජිනේරුවරු මේකට අවශ්‍ය ව්‍යාපෘතිය හදලා ඒ අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ මේ වැඩපිළිවෙල මුළු ලංකාවෙම ක්‍රියාත්මක කිරීම සඳහා. ලංකාව පුරාම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොඩි ගැටලු හදාගෙන ඉස්සරහට යන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයා තවත් පැහැදිලි කළා. දැන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළ මම කතා කරපු විදිහට දැන් බස් එකට ගොඩ වෙන මගීන් ගණන අනුව නෙවෙයි බස් එකේ ආදායම තීරණය වෙන්නේ දුවන කිලෝමීටර ගණන අනුව. එතකොට අර තිබ්බ බහුතරයක් සමස්ත ප්‍රශ්න අර පොඩි ප්‍රශ්න ගත්තොත් එහෙම දැන් කාඩ් එකෙන් මුදල් භාවිතා කිරීම නිසා ඉතුරු සල්ලි ලැබෙන්නේ නැති ඒවා අරම්මනම් ඒවා සම්පූර්ණයෙන්ම නැතිලා තියෙනවා. කප්පන් සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මොකද ඔය බස් රථ සේවකයන් කොන්දොස්තර මහත්තුරුන් එහෙම අසරණ වෙනවා. සමහර කප්පම් කට්ටිය ඇවිල්ලා සල්ලි ඉල්ලුවාම ඒ බස් එකේ සල්ලි වලින් තමයි දෙන්නේ. එයාලගේ එහෙම දෙන්න සල්ලිත් නැහැ. ඒක එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ. මේක දැන් සමස්තය මුදල් අයින් වෙලා කාඩ් ආපුවාම ඒ කප්පම් සංස්කෘති ගොඩක් දේවල් ඇති වෙනවා. ඒ වගේම ලංකාවේ බොහෝ අවභාවිතාවන් මේ මුදල් එක්ක තමයි සිද්ධ වෙන්නේ. ඒ සියල්ල මගහැරී යනවා මේ කාඩ් පැමිණීම තුල. එතකොට දැන් මේ කිලෝමීටරයට ගෙවන නිසා අර බස් වල තිබ්බ ප්‍රශ්න විසඳිලා පෞද්ගලික වාහන භාවිතය අඩු වෙලා බස් එක පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒතකොට ට්‍රැෆික් එක අඩු වෙනවා කියන්නේ අපි කොළඹ නුවර ගත්තොත් එහෙම ඒ කුලී රථ භාවිතා කිරීම, මෝටර් බයික් භාවිතා කිරීම අඩු වෙලා එතනින් සහනයක් ලැබෙනවා. නමුත් ඒක විසඳුමක් වෙන්නේ නැහැ. කාර් වල යන ජීප් වල යන අයට මීට වඩා ශ්‍රම පහසු බස් අවශ්‍යයි. එතකොට AC තියෙන හොඳ සීට් තියෙන සුපර් ලක්ෂරි බස් දාන්න පුළුවන් දැන් තියෙන ගානට වඩා 3 ගුණයකට. අපි රිසර්ච් කරලා තියෙනවා ඕන තරම් මිනිස්සු ඉන්නවා කිලෝමීටර් 10 දුර රුපියල් 40ක් දීලා යනවට වඩා රුපියල් 120ක් ලබා දීලා යන්න ඕන තරම් ඉන්නවා. හොඳයි ඒ බලාපොරොත්තුව තමයි චරිත අපි හැමෝගෙම තියෙන්නේ. මොකද අපි බලාපොරොත්තු වෙන අපි විශ්වාස කරන්නේ මෙහෙම මේ පවතින තත්ත්වයෙන් රට ගොඩට ගන්න නම් අනිවාර්යෙන්ම මෙවැනි ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ලෝකයේ දියුණු රටවල් දැනට මේ ක්‍රම ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි මේ මොහොතේදී මෙවැනි ක්‍රම හෝ ආරම්භ නොකළොත් අපිට අනාගතයේදී දෙවන්ත ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වේවි. ඒ ප්‍රශ්නවලින් ගැලවෙන්නේ කොහොමද? තවදුරටත් මේ தත්ත්වය උඩ අපි ආර්ථිකය නගා සිටවන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි අද දවල් 10 සිට 12 දක්වා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි net FM රේඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරමින් අද සමුගන්නවා. අපි ගිහිල්ලා එන්න. මම චරිත්. මම චිරාන්.